අපි අද කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව කොහොමද ලංකාවේ අන්තර්ජාතික වෙළඳාම කියන්නේ ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් වලට කොහොමද මොනිටර් කරන්නේ කොහොමද අධීක්ෂණය කරන්නේ කොහොමද කළමනාකරණය කරන්නේ කියන එක අපි ඉගෙන ගන්න අවශ්‍යයි. එතෙන්දී අපිට වැදගත් වෙන දේ තමයි මේ පාරත් මම දැක්ක පේපර් එකේ මේ පාර පේපර් එකේ අන්තිමට තිබ්බේ මාසයකට කලින් විභාගේ ඒ පේපර් එකේ එක ප්‍රශ්නයක් තිබුණා. ඉතින් ඒකින්ද මේ ඒරියාස් ඔක්කොම ඉතාමත්ම වැදගත් විදිහට ඔයගොල්ලෝ සලකන්න ඕන. තව දෙයක් තමයි අර පේපර් එකත් පොඩ්ඩක් හදන සිස්ටම් එක පොඩ්ඩක් වෙනස් වෙලා වගේ මට පේන්නේ. මම ගිය පාරත් ඔක කිව්වා වෙනදට අපි මහා බැංකුව අරව මේවා මේ ඇන්සිලරි ඒරියාස් වලින් වෙනම ක්වෙස්චන්ස් දෙන්නේ. දැන් යන්නේ UCP, URC, URR මහා බැංකුව මේ කෝ ඒරියා එකයි ඇන්සිලරි ඒරියා එකයි කලොමේ දෙන්නේ. එතකොට ඔයගලන්ට එක ප්‍රශ්නයකදී ඒ ಜಾති දෙක තුනකින් ආවොත් එක කොටසක් දන්නේ නැත්නම් ලකුණු 5ක් 6ක් අඩු වෙනවා අපරාධය. ලකුණු 5 කියන්නේ ලොකු ගාණක්. රයිට්? ඒකින්ද මේ හැම ඒරියාවක්ම අපි හොඳට ස්ටඩි කරලා තියාගන්න ඕන. දැන් මේක ගැන කතා කරද්දී ශ්‍රී ලංකා මහ බැංකුව ගැන කතා කරද්දී අපි ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉතිහාසය පොඩ්ඩක් දැනගන්න ඕන. ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉතිහාසය ගැන අපි සලකලා බලනකොට ලංකාවට නිදහස ලැබුණා 1948. 1947 ලංකාවට නිදහස් ලැබුණා. ඊට පස්සේ අපේ ජූලි මාසය ඔය කාලේ නිදහස් ලැබුණේ 48 පෙබරවාරි 4. ඒතර ජූලයි වල විතර එනකොට අපි ඉල්ලුවා මේ අපිට මේ පටන් ගන්න ඕනේ කියලා මොකද අපේ මහ බැංකුවක් පටන් ගන්න මේකට විශේෂඥ උපදෙස් ඉල්ලා හිටියා එක්සත් ජනපද මේ රජයෙන් මේගොල්ලෝ ඉල්ලා හිටියා මොනවද මේකට උපදෙස් ඒ ඉල්ලුවාම ඒ ප්‍රතිඵලයක් වශයෙන් ෆෙඩරල් බැංක් එකේ ඇමරිකාවේ ෆෙඩරල් රිසර්ව් බැංක් එක ඒගොල්ලන්ගේ හිටපු ආර්ථික විශේෂඥයෙක් වෙන ජොන් එක්ස්ටර් කියන මහත්මයාව ලංකාවට එව්වා මේක අපිට ශ්‍රී ලංකා මහ බැංකුවක් අපේ මහ බැංකුවක් සෙන්ට්‍රල් බැංක් එකක් ආරම්භ කරන්න උපදෙස් ලබා දෙන්නේ කියලා. හරිද? ඒ අනුව 1949 අංක 58 දරන මුදල් නීති පනතමකින් 1949 අංක 58 දරන මූල්‍ය නීති පනත මගින් මේ මහ බැංකුව ආරම්භ කළා. ඊට පස්සේ 1950 තමයි ඒකේ මෙහෙයුම් ආරම්භ වුණේ. ඔපරේෂන් පටන් ගත්තේ 1950. ඊකට ඒ කාලේ අපි ගියේ ලංකා මහ බැංකුව කියලා. ශ්‍රී ලංකා නෙමෙයි. අපේ ශ්‍රී ලංකාව වුණේ 1972 දී තමයි අපි ශ්‍රී ලංකාවක් වුණේ. අනිත් ලංකා මහ බැංකුවේ 1985 දී ශ්‍රී ලංකා මහ බැංකුව ලෙස නම් කරා. right? මුලදී මේ ලංකා මහ බැංකුවේ 1949 අංක 58 දරන මුදල් නීති පනත යටතේ තිබුණා මූලික අරමුණු හතරක් ගැන අපිට කතා කරන්න පුළුවන් තිබුණේ ඒවා. මේකේ ප්‍රසන්ටේෂන් එකේ නැති ඒවා ඔයගොල්ලෝ ලියා ගන්න. හැබැයි දැන් මෙතන මේක අවශ්‍ය වෙන්නේ නැහැ. මම මේ අවශ්‍ය තැන් වල මම කියන්නේ ඔයගොල්ලන්ට ඒවා ලියා ගන්න. එතකොට ඒ 1949 මුදල් නීති පනතේ සඳහන් ආකාරයට මහා බැංකුවේ අරමුණු හතරක් ගැන කතා කරනවා. එකක් තමයි දේශීය මුදලේ අගය ස්ථාවර කිරීම. ඒ කියන්නේ මිල ස්ථායීතාවයක් පවත්වාගෙන යන එක.
ඊට පස්සේ ශ්‍රී ලංකා රුපියලේ මුහුණතඩිය ෆේස් වැලියු එක සහ විනිමය අනුපාතිකයේ ස්ථායීතාවය ආරක්ෂා කිරීම. right? මේකට අපි කියනවා විනිමය අනුපාතිකයේ ස්ථායීතාව පවත්වාගෙන යාම. ඊට පස්ව තුන්වෙනි අරමුණ වශයෙන් සඳහන් වෙන්නේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය, සේවා වියුක්තිය, මූලික ආදායම ඉහළ මට්ටමක පවත්වාගෙන යාම, ප්‍රවර්ධනය කිරීම මේ ආදී කරුණු ගැන සාකච්ඡා කරලා ඒවා ඉහළ නංවන්නේ කොහොමද කියන එක අරමුණ. අන්තිම අරමුණ තමයි ශ්‍රී ලංකාවේ ඵලදායී සම්පත් පූර්ණ වශයෙන් සංවර්ධනය කිරීම සහ දිරිගැන්වීම සහ ප්‍රවර්ධනය කිරීම. දැන් මේවා හතරෙන් එකයි දෙකයි පළවෙනි එකයි දෙවෙනි එකයි අපි ගණන් ගන්නවා ස්ථායි කරන අරමුණු ලෙස වර්ග කරනවා. ස්ථායි කරන අරමුණු ලෙස. ඊට පස්සේ 3යි 4යි අපි සඳහන් කරනවා සංවර්ධන අරමුණු වශයෙන්. හරි. නමුත් දැන් පසු කාලයේව ශ්‍රී ලංකා මහ බැංකුව වුණාට පස්සේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අරමුණු ගත්තාම අර තිබුණ 4 අපි දෙකකට අඩු කරගත්තා. එකක් තමයි ආර්ථික හා මිල ස්ථාවරත්වය පවත්වා ගැනීම. ආර්ථික හා මිල ස්ථාවරත්වය පවත්වා ගැනීම. මිල ස්ථායීතාවය කියන්නේ තිරසාර ආර්ථික වර්ධනයකට හිතකරවන ආර්ථිකයේ සාමාන්‍ය මිල මට්ටමේ පුළුල් උච්චාවචනය නොමැති තත්ත්වයක්. right? දැන් සාමාන්‍යයෙන් අපි කියනවා පුළුල් උච්චාවචන තියෙනවා නම් නිතරම අපේ උඩ පහළ යනවා නම් අපිට ස්ථාවර මිල ස්ථාවර මිල ස්ථායීතාවය පවත්වා ගන්න අමාරුයි. මිල ස්ථායීතාවය පවත්වා ගන්න අපිට අමාරුයි. හරි? නමුත් ඒ වෙනස්කම් තම සුළු වශයෙන් නම් එතකොට අපිට ප්‍රශ්නයක් නැහැ. right? දැන් අපි ගත්තොත් එම මිල ස්ථායීතාවය ආර්ථික ස්ථායීතාවය නිතරම උඩ පහළ යනවා. දැන් අපේ ලංකාවේ තියෙනවා. දැන් තියෙනවා. එතකොට පුළුල් උච්චාවචනය දැන් තියෙන්නේ. පුළුල් උච්චාවචනයක් තිබ්බම එතකොට ඒක ස්ථාවර කරගන්න ඉතාමත් අවශ්‍යයි. එහෙම නැතුව අපිට අර සාමාන්‍ය විදිහට යනවා නම් ඒක අපි එච්චර ලොකුවට ගණන් ගන්නේ නැහැ. අනිත් එක තමයි මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය පවත්වා ගැනීම. මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය පවත්වා ගැනීම. මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය කියලා කියන්නේ බාහිර හා අභ්‍යන්තර කම්පන වලට ඔරොත්තු දිය හැකි ආරක්ෂිත හා සුරක්ෂිත මූල්‍ය පද්ධතියක්. බාහිර හා අභ්‍යන්තර කම්පන වලට ඔරොත්තු දිය හැකි ආරක්ෂිත හා සුරක්ෂිත මූල්‍ය පද්ධතියක්. රටේ ඵලදායී සම්පත් සංවර්ධනය කිරීම සඳහා මහා බැංකුව අරමුණු සාක්ෂාත් කර ගැනීමට අත්‍යවශ්‍ය වෙනවා ඒ මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය. right? දැන් බලන්න අපිට මම කියන්නේ මම ගොඩක් වෙලාවට මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්නේ බොහොම සරලව. ලොකු දේවල් අපි සරලව කතා කරලාම ඔයගොල්ලන්ට ඔක මතක තියෙනවා. ඒකම ඔයගොල්ලොත් පුළුවන් තරම් ඒ වගේ සරලව හිතලා බලන්න. දැන් මේ පෞගේ කාලය කොවිඩ් කාලේ අපේ බාහිර අභ්‍යන්තර කම්පන රැස්තියකට අපේ ආර්ථික අපිට මුහුණ දීලා තියෙනවා. මොනවද කම්පැනිස් වල වැඩ කරන්නේ නැහැ. නේද? ඔයගොල්ලෝ දන්නවනේ හොඳට කම්පැනිස් වල වැඩ කරන්නේ නැහැ. ඒතකොට ආයතන වහලා ලොක්ඩවුන් වෙනවා. ලොක්ඩවුන් වුණාම ආයතන වහලා. ඊට පස්සේ අපිට එක්ස්පෝර්ට් කරගන්න විදියක් නැහැ. right? ඒ වගේ බාහිර සහ අභ්‍යන්තර කම්පන අපිට නිරන්තරයෙන්ම තියෙනවා. ඉතින් ඒවට ඔරොත්තු දෙන්න ඕන. දැන් අපි වගේ රටක් ඔරොත්තු දෙන්න පුළුවන් ද බැරිද කියන එක ඕගොල්ලෝම තනියෙන් විසඳ ගන්න. උගන්න දැන් බැලුවාම තේරෙනවා අපි කොහොම අමාරුවකින්ද අපි ඉන්නේ කියලා. ඒ කම්පන වලට අපි කොහොමද ඔරොත්තු දෙන්නේ? right? ඒ අපිට මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වයක් නැති හින්දා තමයි මේ තත්ත්වයට අපි පත් වෙන්නේ. right?
ඒකට අපි ගත්තොත් එම core functions of the central bank මූලික ක්‍රියාකාරකම් අපේ රාශියක් අපිට සඳහන් කරන්න පුළුවන්. එකක් තමයි maintaining economic and price stability. ඒ කියන්නේ ආර්ථික සහ මිල ස්ථාවරත්වය පවත්වාගෙන. ආර්ථික හා මිල ස්ථාවරත්වය පවත්වාගෙන යා. right? ආර්ථික හා මිල ස්ථාවරත්වය පවත්වාගෙන යනවා කියලා කියන්නේ දැන් මේක මුදුන්පත් කරගන්න සෙන්ට්‍රල් බැංක් එකේ මම දැන් මේකේ අඳලා තියෙනවා අර වරහනට ඉස්සරහින් දාලා තියෙනවා මොකක්ද ඒකට කරන්නේ කියලා සෙන්ට්‍රල් බැංක් එකේ කරන ක්‍රියාකාරකම් conducting monetary policy මූල්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කරලා ඒක කරගෙන යනවා conducting exchange rate policy ඒ වගේම විනිමය අනුපාත මේ policy එක පවත්වාගෙන යනවා විනිමය අනුපාත right ඊගාවට management of the official international reserves of Sri Lanka management of the official international reserves ජාත්‍යන්තර සංචිත මුදල් සංචිත අපි කොහොමද අධීක්ෂණය කරගෙන මැනේජ් කරගෙන යන්නේ කළමනාකරණය කරන්නේ කොහොමද ඒ මාර්ගයෙන් තමයි අපි මේ ආර්ථික සහ මිල ස්ථාවරත්වය පවත්වාගෙන යන්නේ මේ කරන දේවල් තමයි අර වරන් පොඩ්ඩක් අඳුරුවට මම දීලා තියෙන්නේ acting as the economic advisor banker and fiscal agent of the government එතන මහ බැංකුව තමයි රජයට ආර්ථික උපදේශනය දෙන්නේ මහ බැංකුව ඒ වගේම බැංකුකරුවන්ගේ බැංකු වශයෙන් කටයුතු කරනවා ඒ වගේම ෆිස්කල් ඒජන්ට් of the government රජයේ මූල්‍ය ප්‍රතිපත්තියෙන් පරිපාලනය කරන එක කරන්නේ සෙන්ට්‍රල් බැංක් compilation and dissemination of economic data and statistics රජයක අවශ්‍ය දත්ත ආර්ථික දත්ත මූල්‍ය දත්ත හොයාගෙන ඒවා සටහන් කරගෙන ඒවා විශ්ලේෂණය කරලා කටයුතු කරන්නේ මේ සෙන්ට්‍රල් බැංක් එකේ මූල්‍ය සහ ආර්ථික සහ මිල ස්ථායීතාවය කියන core function එක යටතේ right ඊගාවට maintaining financial system stability එක තමයි මේ financial system මිල ස්ථායීතාවය මූල්‍ය ස්ථායීතාවය මූල්‍ය මිල නෙමෙයි මූල්‍ය එතෙන්දී surveillance of financial system stability financial system එකේ මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය අපි අධීක්ෂණය කරනවා නිරීක්ෂණය කරනවා අධීක්ෂණය කරනවා යම් අවස්ථාවලදී ගත යුතු පියවර ගන්නවා licensing regulation and supervision of financial institutions ඒ වගේමයි මූල්‍ය ආයතන තියෙනවානේ රටක මූල්‍ය ආයතන ඒ මූල්‍ය ආයතන පරිපාලනය කරන්නේ මෙන්න මේ core function එක යටතේ ඒ කියන්නේ අනිතින් පටන් ගන්න ලයිසන් දෙන්නේ ලයිසන් කැන්සල් කරන්නේ right එතකොට regulations දාන්නේ right supervision එක අධීක්ෂණය කරන්නේ සෙන්ට්‍රල් බැංකෙන් තමයි අධීක්ෂණය ඒ ඔක්කොම කරන්නේ හරි දැන් within the banks විතරක් නෙමෙයි අනිත් financial organizations finance companies
ඒ වගේ දේවල් කරනවා. ඒතෙන්දී ඔයගන්ට පහුගිය කාලේ ආපු පොඩි විවේචන තමයි සෙන්ට්‍රල් බැංකින් මේ කොච්චර දුරට වෙනවද මේගොල්ලන්ගේ අතින් අඩුපාඩු වුණාද කියන එක. හරි. කියන්න බෑන ඒ වගේ උදාහරණ එකක් දෙකක්. එහෙම දෙයක් වුණොත් එහෙම මිනිස්සුන්ට ලක්ෂ කෝටි ගණන් පාඩු වෙච්ච අවස්ථාවක්. ETI very good. ඔන්න මෙන්න මේ අහන ප්‍රශ්න වලට පුතේ ඔන්න ඔයගේ උත්තර දෙනවා නම් ඔයගොල්ලෝ හරියම මේකට ඒතර කැප වෙනවා. එතකොට ඔයගොල්ලන් බේසික් ඉගෙන ගන්න. ETI වගේ එකක් මේවා වෙන්න ඕන. නමුත් ඒවා වුණාද? මම විවේචන ගැන කතා කරන්නේ නැහැ. නමුත් ඒ විවේචන ගැන ඔයගොල්ලෝ දන්නවා. කොච්චර දුරකට වුණාද කියන එක. හරියට මේ සුපර්විෂන් වුණා නම් non banking supervision එක වුණා නම් එහෙම දෙයක් වෙන්නේ නැහැ. Then provision of clearing and settlement facilities to financial institutions through settlement accounts with the central bank. Central bank at the අපේ තියෙන account settlement accounts ඒවත් හරහා අපි කොහොමද settlements වෙන්නේ. right? තුන්වෙනි එක තමයි function එක තමයි issuing currency. දැන් උඩ දෙක තමයි core functions මූලික දේවල් ප්‍රධානම දෙක. තුන්වෙනි එක තමයි ඊට අමතරව තියෙන අතිරේක දේ තමයි ලංකාවේ මුදල් නිකුත් කරන්නේ සෙන්ට්‍රල් බැංක් එකේ. මුදල් අච්චු ගන්නනේ මුදල් නිකුත් කරන්නේ ඔක්කොම සෙන්ට්‍රල් බැංක් එකේ. හරි. සෙන්ට්‍රල් බැංක් එකේ මහා බැංකුවේ නියෝජිත ආයතන කාර්යයන් රජය වෙනුවෙන් නියෝජිත ආයතන කාර්යයන් තියෙනවා. මහා බැංකුවේ රාජ්‍ය ණය කළමනාකරණය කරන්නේ මේගොල්ලෝ විදේශ විනිමය කළමනාකරණය කරනවා. right? ප්‍රාදේශීය සංවර්ධනය තියෙනවා. ප්‍රාදේශීය සංවර්ධන බැංකු සෙන්ට්‍රල් බැංක් එක හරහා ඉති කරලා තියෙනවා. එතකොට සේවක අර්ථ සාධක අරමුදල EPF එකක් සෙන්ට්‍රල් බැංක් එකේ යටතේ තියෙන්නේ. ඒක කල්පනාකරණය කරන්නේ සෙන්ට්‍රල් බැංක්. මූල්‍ය බුද්ධි ඒකකයේ මුදල් විශුද්ධීකරණය වැළැක්වීම anti money laundering AML right? anti money laundering ඒකත් සෙන්ට්‍රල් බැංක් එකෙන් කරනවා. ඒ ළඟදී ආවනේ මේ අර කවුද මොන්සෙක්ගේ කෝටි ගානක නැ ට්‍රිලියන් ගානක මුදලක් ලැබුණා කියන්නේ කාගේද account එකට ට්‍රිලියන ගානක් මිලියන නෙමෙයි ට්‍රිලියන බිලියනත් නෙමෙයි ට්‍රිලියන ගානක මුදලක් ලැබලා තියෙනවා. ඒක හොයන්න ඕන. එහෙම නිකම් මුදලක් ලැබෙන්න බෑනේ. right? ඒක කොහොමද හොයනවා? ඒවා මෙහෙ විතර නෙමෙයි අනිත් සෙන්ට්‍රල් බැංක්ස් මේවා කරනවා. මේ වගේ දේවල් කරනවා. මට මතකයි මම HSBC බැංකුවේ රාජකාරී කරනකොට ඩුබායි වල එහිදී යුද්ධ කාලේදී අපිට ඒගොල්ලෝ අරගත් දැනගන්න ලැබුණා. එක කස්ටමර් කෙනෙක්ට නිතරම සල්ලි එනවා. හැම සුමානකම ඩොලර් 15000 ඩොලර් 20000 එනවා. ඒ පාර සෙන්ට්‍රල් බැංක් එකෙන් ලොකු ඒවා අපි උනත් වැඩිපුර ඒවා සෙන්ට්‍රල් බැංක් එකට රිපෝට් කරනවා ලොකු ඒවා. ඒතර ගියාම සෙන්ට්‍රල් බැංක් එකෙන් ඉන්වෙස්ටිගේට් කරන්න කියලා. ඒතර ඉන්වෙස්ටිගේට් කරලා බැලුවහම ඒ මනුස්සයාට පඩිය එයාගේ ආදායමෙන් කියලා පඩියෙන් කියලා. ලංකාවට යවන්නේ පඩියෙන් කියලා. නමුත් එයාගේ පඩිය දිරාම් 2500යි. හැම සුමානෙම ඩොලර් 15000ක් විතර එනවා. ඩොලර් 15000ක් කියන්නේ දිරාම් 50000ක් විතර වගේ. 50000ක් විතර account එකට ක්‍රෙඩිට් වෙනවා. දැන් අපි ඒවා හොයලා බලන්න ඕනේ. ඒ වගේ තමයි මූල්‍ය බුද්ධි ඒකකයේ තමයි
AML ඒ වගේ දේවල් කරන්න. ඒ වගේම ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම රෙගුලාසි යටතේ. හරි. හරි. මේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ඇති උපකරණ පහත පරිදි වේ. right? එකක් තමයි ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය. Statutory reserve ratio. Right? Statutory reserve ratio. SRR කියලා අපි කියනවා. SRR කියලා අපි කියනවා. සාමාන්‍යයෙන් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය ඒ කියන්නේ වාණිජ්‍ය බැංකු විසින් තම තැන්පතු වගකීම් වලින් වාණිජ්‍ය බැංකු විසින් තම තැන්පතු වගකීම් වලින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් තැන්පතුවක් ලෙස පවත්වන්න යා යුතු ප්‍රමාණය. right? මෙන්න මේක ඉස්සර හරියට ප්‍රොජෙක්ට් එක ගත්තා. මේක ඉස්සර හරියට ප්‍රොජෙක්ට් එක ගත්තා. මේ මුදල් සැපයීම පරිපාලනය කරන්න. ඒගොල්ලෝ කියනවා මහ බැංකුවේ මුදල් තැන්පතුවක් ලෙස තබා ගැනීමට වාණිජ්‍ය බැංකුව විසින් අවශ්‍ය කරන තැන්පතු වගකීම් වල අනුපාතය. right? බැංකුව විසින් තීරණය කරන ලබන අනුපාතයන්ට අනුව මහ බැංකුව සමග සංචිත පවත්වා ගැනීමට වාණිජ්‍ය බැංකුව වලට අවශ්‍ය වෙනවා. ඒගොල්ලෝ කරන්න ඕන. right? හැබැයි දැන් ඉස්සර නම් ඕක හරියටම ගොඩක් තිබුණා. ඕකෙන් තමයි කන්ට්‍රෝල් කරගෙන ආවේ. SRR එකේ. Statutory reserve ratio එකේ. නමුත් පස්සේ කාලෙකදී අපි දැක්කා විවට වෙළඳපොළ ප්‍රතිපත්ති. විවට වෙළඳපොළ ප්‍රතිපත්ති කියන්නේ විවෘත වෙළඳපොළ ප්‍රතිපත්ති. Open market operations. right? Open market operation එක වෙනකොට ඒකට අපි ගොඩක් යොමු වෙනකොට බැංකු සහ අනෙකුත් මූල්‍ය ආයතන ඒක මේ ඕපන් විවෘත වෙළඳපොළ ප්‍රතිපත්ති වලට අපි ගොඩක් විවෘත වෙනකොට ඒකට යොමු වෙනකොට ඒ වැඩිවීමත් එක්ක ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතා කෙරෙහි යොමු වීම ක්‍රමානුකූලව අඩු වෙලා තියෙනවා. right? එම නිසා ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතා වාණිජ්‍ය බැංකු මත ඇති කරන අනිවාර්ය පිළිවෙල අඩු කරනවා. right? දැන් ගොඩක් වෙන ක්‍රම එනවා. වර්තමානයේදී රුපියල් අර්ථයෙන් දක්වා ඇති වාණිජ්‍ය බැංකු ඉල්ලුම කාලය සහ ඉතිරි තැන්පතු SRR වලට යටත් වෙනවා. right? දඬුත් තාමත් තියෙනවා ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය බැංකු වල කියලා මෙච්චර ප්‍රමාණයක් තියන්නේ කියලා. එච්චර ප්‍රමාණයක් තිබ්බාම අපි අපේ මේ තැන්පතු වල වගකීම් අනුපාතයක් තිබ්බාම මොකද වෙන්නේ? ඒ මූල්‍ය ආයතනයට මොකද වෙන්නේ? ණයදීමේ හැකියාව අඩු වෙනවා. ණයදීමේ හැකියාව අඩු වෙනවා. very good. බැංකු වලට ණයදීමේ හැකියාව අඩු වෙනවා. ණයදීමේ හැකියාව අඩු වෙනවා. ඒකම තව එකක් වෙනවා. අර දැන් ඊටේ එකේම උනේ ඒකනේ. දැන් අපේ ඩිපොසිටර්ස් ලාගේ සල්ලි වලට අපිට කොහොමද තැන්පතුවක් තිබුණේ නැහැ. අඩු ගානේ ඒවා තිබ්බනම් ඒවා වෙන්නේ නැහැ. හරිද? ඒවා අපි පුරුවන් තරම් අඩුවෙන් තමයි ඒවා ගිහිලා තිබුණේ. right? හරි. ඉතිරි කිරීමේ තැන්පතු එහෙම නැත්නම් ෆික්ස් ඩිපොසිට් ඒවට ඒවෙන් ප්‍රමාණයක් අපි අයින් කරලා තියෙනවා නම් ණයදීමේ හැකියාවත් අඩු වෙනවා. අනිත් පැත්තෙන් අරවේ මේ සිකියුරිටි එකක් වැඩි වෙනවා. right? සර් මේ ඩිපොසිට් වලට ඉන්ෂුරන්ස් එකකුත් තියෙනවා නේද සෙන්ට්‍රල් බැංකේ? ඒකයි මේකයි දෙකක්ද? ඩිපොසිට් වලට ඉන්ෂුරන්ස් ස්කීම් එකක් තියෙනවා නේද සර්? ඒක වෙනස්. තැන්පතු රක්ෂණය වෙනවා.
ඒ තැන්පත රක්ෂණය කිරීමන්නේ. දැන් ඔය ETI වගේ දේවල් ඇති වෙලා එනකොට තමයි ඔය දේවල් එක එක පටන් ගත්තේ. තැන්පතු රක්ෂණය කිරීමක් කරන්න. හරි. නමුත් ඊට අමතරව රක්ෂණය කිරීමක් නෙමෙයි මෙතන කරන්නේ තනිකර අපේ මේ percentage එකක් තියන්න ඕන. තැන්පතු වල percentage එකක් තියන්න. ඒ තිබ්බහම අර එකක් තැන්පතු වල ආරක්ෂාව සැලසෙනවා අනිත් පැත්තෙන් ණය දීමේ හැකියාව අඩු වෙනවා. හරි. බැංකු අනුපාතය. බැංකු අනුපාතය කියලා කියන්නේ මහ බැංකුව වාණිජ බැංකුව වලට ණය ලබා දෙන අනුපාතය. ඒක තමයි අපි කියන්නේ බැංකු අනුපාතය කියලා. මහ බැංකුව වාණිජ බැංකුව වලට ණය ලබා දෙන අනුපාතය. මුදල් මණ්ඩලයට පිළිගත හැකි ඕනෑම වත්කමක් මේවා සමපාර්ශ්වණය කරලා දෙනවා කොලැටරලයිස් කරලා තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දඩ අනුපාතයක් තමයි මේ මහ බැංකුව වාණිජ බැංකුව වල ණය ලබා දෙන අනුපාතය. ඒක සාමාන්‍යයෙන් දඩ අනුපාතයක් වල අතර ඒ වෙනත් වෙළඳපළ අනුපාතයන්ට වඩා ඉහළ අගයක් ගන්නවා. බැංකුව වලට හදිසි ණය ලබා දෙන අවසාන ණය දෙන්න as lender of last resort. lender of last resort LOLR අනුපාතයේ ලෙස හැඳින්වෙනවා. අවසාන ණය දෙන්න lender of last resort. right. දැන් අපිට අපේ බැංකුවකට අපේ මේ transactions ටික කරගන්න සල්ලි මදි වුණොත් නැති වුණොත් වෙන බැංකු වලින් අපිට කවර් කරගන්න බැරි නම් අපි අවසාන වශයෙන් ණය ගන්න යන්නේ සෙන්ට්‍රල් බැංක්. ඒතකොට දඩ අනුපාතයක් කියලා කියන්නේ ඒකට? දඩ අනුපාතයක් කියලා කියන්නේ මොකද මේ දැන් අර සාමාන්‍යයෙන් බැංකු වලින් දෙන ගානට වඩා ටික වැඩි ගානක් යනවා. වෙළඳපළ අනුපාතයන්ට වඩා ඉහළ අගයක්. දැන් අපි තුමු අපි වෙන බැංකයකින් ගන්නවා කියලා 15ට. දැන් මෙතන දඩ අනුපාතය සෙන්ට්‍රල් බැංකෙන් ගන්නවා නම් 17ක් විතර. මොකද ඒගොල්ලෝ කරන්න හදන්නේ? පුළුවන් තරම් මේවා ඩිස්කරේජ් කරනවා. දැන් ඇයි අපි යන්නේ ගන්නේ? ද්‍රවශීලතා ප්‍රශ්නයක් වුණා. ද්‍රවශීලතා ප්‍රශ්නයක් ඇති වෙනවා කියන්නේ අපේ මේ assets and liabilities අපිට හරියට මැනේජ් කරලා නැහැ නේ. assets and liabilities වගකීම් සහ වත්කම් හරියට මැනේජ් කරලා නැහැ. මැනේජ් කරලා නැති ඉඳන් ද්‍රවශීලතා ප්‍රශ්නයක් ඇති වෙන්නේ. ඉතින් එහෙම උනොත් දඩයක් ගහනවා. වැඩේ කරලා දෙනවා. හැබැයි දඩ පොලියක් තියෙන්නේ. ඒතර ඒක ගන්නට අරගෙන මේ ආයතන වලට සාමාන්‍ය බැංකු වලට නම් මේක වෙන්නේ නැහැ. මූල්‍ය ආයතන වල තමයි මේ වෙන්නේ. ඒතර මූල්‍ය ආයතන වලට සැහැණ ලොකු පොලියකට තමයි මේක සල්ලි ගන්න වෙන්නේ. ඒ ගන්න වෙනවා නැත්තම් ආයතනේ නේද? එතකොට අපි අවසාන ණය දෙන්න අවශ්‍යයෙන් කරනවා. හැබැයි පොලිය සාමාන්‍ය වෙළඳපළ අනුපාතයට වඩා ඉහළ අගයක් ගන්නවා. හරි. දැන් මෙතන බැංකු අනුපාතය කියන්නේ බැංක් රේට් කියලා කිව්වට මේ බැංකු අනුපාතය කියන්නේ බැංකෙන් දෙන රේට් එක නෙමෙයි මේ කතා කරන්නේ. අවසාන ණය දෙන්න අවශ්‍යයෙන් සෙන්ට්‍රල් බැංක් එක අපිට දෙන රේට් එක. සෙන්ට්‍රල් බැංක් එක අපිට දෙන රේට් එක. right? සර් එක්ස්කියුස් සර්. ඔතන ඔය කියන්නේ නිත්‍ය ණය පහසුකම් අනුපාතය කියන එක නේද? නිත්‍ය ණය පහසුකම් අනුපාතය නෙමෙයි. නෑ නේද? SFLR නෙමෙයි. මොකද? ඒ අනුපාතය නෙමෙයි නේද සර්? ඒ අනුපාතය නෙමෙයි. නිත්‍ය ණය පහසුකම් නෙමෙයි. මේක ඇවිල්ලා අපිට අන්තිමටම ලාස්ට් රිසෝට් කියන්නේ අවසානයේ කරගන්න දෙයක් නැතුවම අපි කියන ණය ගන්නවනේ. අන්න ඒකට දඩ පොඩියක් තමයි ගහන්නේ. දඩ පොඩිය කියන්නේ මේ දඩය නෙමෙයි පොඩි අනුපාතය අනිත් මේ ජෙනරලි මාකට් රේට් එකට වඩා වැඩි. right? මාකට් රේට් එකට වඩා වැඩි. දැන් ඔහොම එනකොට දැන් අපි ඉන්ටර්බැංක් බොරෝයින්ස් කරනවානේ. බැංකු අතර බොරෝයින්ස් කරනවා. ඉන්ටර්බැංක් කරාට ඒගොල්ලෝ බලනවා දැන් ඒක කවුරුරේ එක ආයතනයක්
ඉන්ටර්බැංක් බොරෝවින්ස් ගොඩක් වැඩි නම් මේගොල්ලෝ පොඩි අමාරුවක වැටලා ඉන්නේ. ඒතර අනිත් ණය දෙන කට්ටියත් ටිකක් බයයි. ඒතෙන්දී අපිට යන්න වෙනවා lender of the last resort LOIR එකට. මහා බැංකුවට. එතකොට ඒගොල්ලෝ කියන හරි. ගන්න සල්ලි නෝනේ අපි දෙන්නම්. මේකයි පොඩි. right? හරි. ඊට අපි බලමු ප්‍රතිපත්ති පොලි අනුපාතය. ප්‍රතිපත්ති පොලි අනුපාත සහ විවෘත වෙළඳපොළ මෙහෙයුම්. විවට වෙළඳපොළ මෙහෙයුම් කියලා කියනවා. විවට කියලා කියනවා. ගොඩක් වෙලාට මේ පේපර් එකේ ඉන්නේ විවට වෙළඳපොළ මෙහෙයුම් කියලා. විවෘත වෙළඳපොළ මෙහෙයුම්. policy rate, policy interest rate එක. සහ open market operations, OMO, open market operations, OMO. වර්තමානයේදී මහ බැංකුව ඒගොල්ලන්ගේ මූල්‍ය ප්‍රතිපත්තිය හැමතිස්සෙම පවත්වාගෙන යන්නේ සක්‍රීය open market operations ක්‍රමයක් යටතේ පවත්වාගෙන. right? මම කියන්නේ ඉස්සරට වඩා දැන් ගොඩාක් open market operation යටතේ සිද්ධ වෙන්නේ කියලා නේද? එතකොට ප්‍රතිපත්ති පොලි අනුපාතය කියන්නේ අපේක්ෂිත උද්දමන මාවත සාක්ෂාත් කර ගැනීම සඳහා ප්‍රධාන උපකරණ. right? අපේක්ෂිත උද්දමන මාවත අපේ ඉන්ෆ්ලේෂන් එක සාක්ෂාත් කර ගැනීම සඳහා ප්‍රධාන උපකරණ. ඒක තමයි ස්ථාවර තැන්පත් පහසුකම් අනුපාතය. ස්ථාවර තැන්පත් පහසුකම් අනුපාතය. ඒ දවස්වල තිබුණා අපිට කලින් තිබුණා නැවත මිලදී ගැනීම අනුපාතය කියලා. Formerly the repurchase rate. So central banking ගන්නවා repurchase කරනවා. නැවත මිලදී ගන්නවා. ඊගාට තියෙනවා ස්ථාවර ණය පහසුකම් අනුපාතය. ස්ථාවර තැන්පත් පහසුකම් අනුපාතය repurchase rate. ඊගාට තියෙනවා ස්ථාවර ණය පහසුකම් අනුපාතය. එවනත් කියන්නේ ප්‍රතිලෝම නැවත මිලදී ගැනීම අනුපාතය. ප්‍රතිලෝම නැවත මිලදී ගැනීම අනුපාතය. Formally the reverse repurchase rate. Right? ඔය වගේ දේවලින් තමයි සෙන්ට්‍රල් බැංක් එකේ විවට වෙළඳපොළ කටයුතු ගොඩක් මෙහෙවගෙන යන්නේ. මේ විවට වෙළඳපොළ කටයුතු වලදී OMO පවත්වන්නේ ලබන්නේ එක්කෝ අතිරික්ත ද්‍රවශීලතාවයක් තිබෙනවා. අතිරික්ත ද්‍රවශීලතාවයක් තියෙනවා නම් ඒ ද්‍රවශීලතාවය අවශෝෂණය කරගන්න. අතිරික්ත ද්‍රවශීලතාවයක් අපිට තියන්න දෙන්න බෑ. ඒ මොනොත් මනි සප්ලයි එක වැඩි වෙනවා. මනි සප්ලයි එක වැඩි වෙනකොට අපි ඒකින්ද එන සර්කියුලේෂන් එක වැඩි මනි සර්කියුලේෂන් එක සප්ලයි එක නෙමෙයි. මනි සර්කියුලේෂන් එක වැඩි වෙනවානේ. මනි සර්කියුලේෂන් එක වැඩි වෙනකොට අපිට මේ අතිරික්ත මුදල් ටික අවශෝෂණය කරගන්න ඕන වෙනවා. right? එතකොට අපි කරන්නේ මහා බැංකුව විසින් ප්‍රතිවිකුණුම් වෙන්දේසියක් පවත්වනවා. ඒ වගේ වෙලාවට මහා බැංකුව විසින් ප්‍රතිවිකුණුම් වෙන්දේසියක් පවත්වනවා. right? ඒ ටික අවශෝෂණය කරගන්න. එමෙන්ම වෙළඳපොලේ ද්‍රවශීලතාව අඩු නම් එතකොට මොකද කරන්නේ? වෙළඳපොලට මුදල් මුදා හැරීම සඳහා මහා බැංකුව විසින් ප්‍රතිවිකුණුම් වෙන්දේසි පවත්වනවා. right? එසේ කිරීම තුළින් ස්ථාවර පොලි අනුපාතයක් නම් සංචිත මුදල් ඉලක්ක සහ සම්පාදන ප්‍රශස්ත මට්ටමක ස්ථාවර පොලි අනුපාතය පවත්වාගෙන යනවා. right? ඕක හරි සාමාන්‍යයෙන් සෙන්ට්‍රල් බැංකේ කරන පොඩි ට්‍රික් එකක්. right? අතිරික්ත ද්‍රවශීලතාවයක් තියෙනවා ඒක අවශෝෂණය කරගන්න මේගොල්ලෝ දීලා
මාකට් එකේ සල්ලි ටික එතෙන්දී හිර ගන්නවා. right? එහෙම නැත්නම් ද්‍රව්‍යශීලතා හිඟියක් තියෙනවා නම් එහෙනම් තව මාකට් එකට සල්ලි එවනවා. ඒක සල්ලි ටිකක් නිකුත් කරන්න බලන්න. ඔහොම කරලා ඕවර්නයිට් එක රැයකින් ඕවර්නයිට් පොලි අනුපාත වල ස්ථාවරත්වය පවත් ගන්න බලන්න. එතකොට විවට වෙළඳපොළ කටයුතු වලදී ස්ථීර හෝ తాවකාලික පදනමෙන් රජයේ සුරකම්පත් මිලදී ගැනීම විකිණීම සඳහා වෙන්දේශ මගින් පවත්වන ඒවා. රජයේ සුරකම්පත් ඒ කියන්නේ ගවර්න්මන්ට් treasury bonds treasury bonds අපි දෙනවා. ගවර්න්මන්ට් treasury bonds දීලා බැංක්ස් වලටයි ෆයිනෑන්ස් ඉන්ස්ටිටියුෂන්ස් වලටයි කියනවා අපි මෙච්චර දෙනවා. ඔයගොල්ලෝට මේක ඉන්වෙස්ට් කරන එක හොඳයි. සමහරවිට ඒගොල්ලෝ කියනවා අනිවාර්යයෙන්ම කරන්නේ කියලා. ඒක මොකද කරන්නේ? අපි අපේ තියෙන රුපියල් අපිට හිර කරන්න වෙනවා ඒ රජයේ සුරකම්පත් මිලදී ගැනීම. ඒ වගේම ඒවා හිඟයක් තියෙනවා නම් ද්‍රව්‍යශීලතා හිඟයක් තියෙනවා නම් අපිට ඒ වික්‍රමපත් නිදහස් කරන්න පුළුවන්. right? එතකොට ඒවා වෙන්නේ ප්‍රාථමික වෙළඳුන් හරහා පවත්වන්න. ප්‍රාථමික වෙළඳුන් හරහා පවත්වන්න. බැඳුම් කර මිලදී ගැනීම මුදල් සැපයීම වැඩි කරනවා. right? බැඳුම් කර මිලදී ගැනීම උඩ මුදල් සැපයීම වැඩි කරනවා. බැඳුම් කර විකිණීමේ මුදල් සැපයීම අඩු වෙනවා. බැඳුම් කර විකිණීමෙන් මුදල් සැපයීම අඩු වෙනවා. right? කූප්‍රකට බැඳුම් කර මගඩිය අපි බලලා හොයලා මේවට ගලප්පගෙන අන්න කොහොමද වෙන්නේ කියලා. මේවා මොකද හරියට කැල්කියුලේට් කරලා රේට් එක මේ කරගෙන ගියොත් ලොකු ප්‍රොෆිට් එකක් ගන්නත් පුළුවන්. කරන ඇයට හොඳ ප්‍රොෆිට් එකක් මැසිව් ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. right? අනිත් එක ප්‍රමාණාත්මක ණය සීමා කිරීම. ප්‍රමාණාත්මක ණය සීමා කිරීම. ආර්ථිකයේ අවශ්‍යතාවය සහ තත්ත්වයන් මත පදනම්ව. ආර්ථිකයේ අවශ්‍යතාවය සහ තත්ත්වයන් මත පදනම්ව මහ බැංකුවට විදේශ විනිමය මෙහෙයුම් ණය සඳහා ප්‍රමාණාත්මක සීමා කිරීම පොඩි අනුපාතය සඳහා සීමාවන් පනවන්න පුළුවන්. right? ප්‍රතිමූල්‍ය කරන පාසුකම් ආර්ථික අවශ්‍යතා පැනවීම සහ වටිනාකම් අනුපාත වලට ණය ලබා දීම වැනි ඇතැම් සාර්ව විචක්ෂණ ක්‍රියාමාර්ග භාවිතා කළ හැකි වෙනවා. right? ප්‍රමාණාත්මක කියන්නේ ඉංග්‍රීසි වචනේ වචන ගත්තම දේශ මේ පාර තමයි මම ගාන සිංහලෙන් වචන දාලා කොහොමද සිංහල වචනේ කියනවා. මොනවද කියනවා. ये कहना क्वांटिटेटिव नहीं है क्वांटिटेटिव मैं कहना प्रश्न तीन बजे
මේ සෙන්ට්‍රල් බැංක් එකත් එක්ක සාකච්ඡාවේදී අර ජනාධිපතිතුමා ටූල්ස් පාවිච්චි කරන්න කියලා කිව්වේ මේ කියන කරුණ වලටද? ඔව් ඔව් අපි දැන් සෙන්ට්‍රල් බැංක් එකේ රෂෝ කර අන්න වගේ ඔයගලන්ගෙන් ඒගොල්ලෝ ඇහැ කන අරගෙන ඉන්නේ. සෙන්ට්‍රල් බැංක් එකේට ඒගොල්ලෝ කියන්නේ මේ ප්‍රමාණාත්මක ණය සීමා කිරීම ටූල්ස් ටික මේව භාවිතා කරන්න කියන්නේ. ඒ භාවිතා කරලා පුළුවන් තරම් ලංකාවේ මේ කන්ට්‍රෝල් එකක් ඇති කරන්න. හරි? දැන් මම දැන්ට තියෙන තත්ත්වය නම් මටවත් තේරෙන්නේ නැහැ. අපිටවත් තේරෙන්නේ නැහැ මොනවද මේ වෙන්නේ කියන එක. නමුත් සමහරලාට ක්වොන්ටිටේටිව් කියන්නේ අපේ ආර්ථිකයේ අවශ්‍යතාවය අනුව ඒ තත්ත්වය මත පදනම්ම විදේශ විනිමය මෙහෙයුම්. සමහර ඒවා තියෙනවා ක්වොලිටේටිව් ණය තියෙනවා ගුණාත්මක විදියට. එතකොට ඒ ක්වොලිටේටිව් එකේදී වෙන්නේ අපි යම් ඒරියාස් වලට සීමා පනවනවා. ඔක්කොටම නෙමෙයි. යම් ඒරියාස් වලට අපි ඉම්පෝර්ට්ස් වලට පනවනවා. හරි සමහර වෙලාවට මේ ගොඩාක් දැන් අපි ලංකාවේ තියෙන්නේ දැන් මේ දවස්වල තියෙන්නේ මේ මොනවද ඒකට කියන්නේ AC ඒ වගේ මේ සමහර භාණ්ඩ යම් කිසි කලඹවල් තියෙනවා අපි දැන් කියලා දෙනවා ඒවට යම් සීමාවල් ණය සීමාවල් පනවලා තියෙනවා. එතකොට වාහන වලට ණය සීමාවල් පනවලා තියෙනවා. ඒවා ක්වොලිටේටිව්. එක ඒරියාස් වලට මේක ආර්ථික අවශ්‍යතාව අනුව හෝල්සේල් ප්‍රමාණාත්මකව ණය සීමා කරනවා. එතකොට අපි නොයෙකුත් ටූල්ස් සෙන්ටර් එකේ මේ සඳහා පාවිච්චි කරනවා. ඊකට බලමු ගෙවීම් ශේෂය සහ බාහිර අංශයේ ක්‍රියාකාරීත්වය. balance of payment ගෙවීම් ශේෂය. දැන් ගෙවීම් ශේෂය කියලා කියන්නේ අපි ගත්තොත් එහෙම නිශ්චිත කාල සීමාවක් තුළ පදිංචි කරුවෝ ඒ කියන්නේ රෙසිඩන්ස්ලා සහ අනේවාසිකයන් non residents අතර ආර්ථික ගනුදෙනු සාරාංශ කරන ප්‍රකාශය. ගෙවීම් ශේෂය කියන්නේ ආර්ථික ගනුදෙනු සාරාංශ කරන ප්‍රකාශය. right? එතකොට ඒක සාමාන්‍ය නිශ්චිත කාල සීමාවකදී එක්ක කාර්තුමය එහෙම නැත්නම් අර්ධ වාර්ෂික එහෙම නැත්නම් වාර්ෂික පදනමෙන් තමයි මේ BOP balance of payment සම්පාදනය කරන්නේ. 2012 ඉඳන් IMF එකේ ගෙවීම් ශේෂ අත්පොත ආවෙනි සංස්කරණය BPM 6 භාවිත කරමින් ශ්‍රී ලංකාව අපේ ගෙවීම් ශේෂ මේ balance of payment සම්පාදනය කරන්නේ දීලා තියෙන rules and regulations ඒ වගේම guidelines අනුව BPM 6 කියන guideline එක අනුව IMF එකේ right. ඒතර ප්‍රධානම දේ තමයි මේක ඇවිල්ලා ගෙවීම් ශේෂය කියන්නේ නිශ්චිත කාල සීමාවක් තුළ රෙසිඩන්ස්ලා සහ non residensලා පරිචයකරුවන් සහ අනේවාසිකයන් අතර ආර්ථික ගනුදෙනු සාරාංශ කරන ප්‍රකාශය. right. ඒතර මේකෙදී අපිට ගැන වැදගත් වෙනවා අභ්‍යන්තර ශේෂය. ගෙවීම් ශේෂයේ අභ්‍යන්තර ශේෂය කියන්නේ ආර්ථික වර්ධනයක් අත්කර ගැනීමෙන් දේශීය ආර්ථිකයේ පූර්ණ රැකියාව හා මිල ස්ථායීතාවය පවත්වා ගැනීම. දේශීය ආර්ථිකයේ පූර්ණ රැකියාව සහ මිල ස්ථායීතාවය පවත්වා ගැනීම. ආර්ථික වර්ධනයක් අත්කර ගැනීම. බාහිර ශේෂය කියන්නේ ජංගම ගිණුමේ දීර්ඝ හිඟයකින් තොරව balance of payment තත්ත්වයක් පවත්වා ගැනීම. ඒ කියන්නේ ගෙවීම් ශේෂ තත්ත්වයක් මුල තත්ත්වයක් පවත්වා ගැනීම සහ අධික අස්ථාවරත්වයක් නොමැතිව හිමි අනුපාතයක් පවත්වා ගැනීම. අධික අස්ථාවරත්වයක් නොමැතිව විනිමය අනුපාතයක් පවත්වාගෙන යාම. right.
දැන් අපිට වෙලා තියෙන දැන් එක්ස්ටර්නල් බැලන්ස් එකේම අපේ සෑහෙන වොලටයිල්. එයාට මෙයාට වෙනස් වෙනවා. ඒක තමයි එක හේතුවක් වෙන්නේ මේ අපේ අධික අස්ථාවරත්වයේ හින්දා අපිට හරි විනිමය අනුපාතික පවත්වා ගන්න බැරි වෙලා තියෙනවා. right? එහෙම නැත්නම් ජංගම ගිණුමේ දීර්ඝයෙන් තොරව ශක්තිමත් BOP තත්ත්වයක් පවත්වා ගන්න අපිට පුළුවන් වෙන්නේ එක්ස්ටර්නල් බැලන්ස් එකේ. ගෙවිශේෂය ගත්තාම ගෙවිශේෂයේ තියෙන ප්‍රධාන කොටස් කීපයක්. ගෙවිශේෂයේ ප්‍රධාන කොටස් කීපයක් තියෙනවා. එකක් තමයි ගෙවිශේෂයේ තියෙන එක කොටසක් තමයි ජංගම ගිණුම කරන්ට් account එක. right? ගෙවිශේෂයේ තියෙන එක කොටසක් තමයි ජංගම ගිණුම. එහෙම නැත්නම් අපි කියනවා කරන්ට් account කියලා. අනිත් එක තමයි ප්‍රාග්ධන ගිණුම කැපිටල් account. ඒතර ජංගම ගිණුමේ ප්‍රාග්ධන ගිණුමේ විශේෂයන් අපි ගන්න ඕන. ඊගාට මූල්‍ය ගිණුම ෆයිනෑන්ෂල් මූල්‍ය ගිණුම. ඊගාට තව එකක් තියෙනවා දෝෂ සහ විමෝචන errors and omissions. යම් වැරදි අත්හැරීම් ඇති වෙනවා නම් අන්න ඒව ගැන අපි හොයන්න ඕන. right? මෙන්න මේක මම උදාහරණයක් වශයෙන් ගමු. ඔයගලන්ට යම් කිසි පැටියමක් එනවා ට්‍රේඩ් account එක. කියන්නේ වෙළඳ ගිණුම ගත්තාම වෙළඳ ගිණුමක් කියලා කියන්නේ රටක ආනයන අපනයන වලින් ලැබෙන ශුද්ධ ආදායම. ආනයන අපනයන වලින් ලැබෙන ශුද්ධ ආදායමට තමයි අපි ට්‍රේඩ් account බැලන්ස් එකක් කියලා කියන්නේ. right? දැන් එතකොට අපි ගත්තොත් එimhe අපේ ලංකාවේ එක්ස්පෝර්ට්ස් වල ලැබෙන ආදායම අපි තුමු බිලියන 100ක් කියන. ඉම්පෝර්ට්ස් වලින් ඉම්පෝර්ට් සඳහා ගෙවන්න වෙනවා. ආනයන සඳහා අපිට ගෙවන්න වෙලා තියෙනවා බිලියන 300. එතකොට මේ වෙළඳ ගිණුම අපි කොහොමද තියෙන්නේ? වෙළඳ ගිණුම තියෙන්නේ මොන විදියටද? එක්ස්පෝර්ට් වලින් අපිට ලැබෙනවා බිලියන 100ක්. අපි ඉම්පෝර්ට්ස් වලට ගෙවනවා බිලියන 200ක්. අර 300ක්. එම් ගෙවුවා. මේකේ සුද්ධ අගය කොහොමද එන්නේ? ධනාගයක්ද ඍණාගයක්ද? ඍණාගයක්. ලංකාවේ 1950 ගණන් වලින් 60 ගණන් වලින් පස්සේ හැමදාම ඍණාගයක්. right? එතකොට සර්විස් account එක සේවා ගිණුම right? ඊට කලින් කියන්න බන්නේ මේ වෙළඳ ගිණුමේ තියෙනවා දෘශ්‍ය ආනයන දෘශ්‍ය අපනයන. එතකොට දෘශ්‍ය භාණ්ඩ අපනයනය දෘශ්‍ය භාණ්ඩ ආනයනය වෙනුවෙන් අපි සටහන් කරන්නේ මේ වෙළඳ ගිණුමේ ඩෙබිට් එකක් හැටියට. හර විදියට තමයි අපි සටහන් කරන්නේ ඩෙබිට් එකක් හැටියට. බැරිලාවත් දෘශ්‍ය භාණ්ඩ අපනයනෙන් ලැබෙන ආදායම අපි සටහන් කරන්නේ බැර විදියට ක්‍රෙඩිට් එකක් විදියට. right?
ඇඟලුම්, තේ, රබර්, පොල්, khනිජ ද්‍රව්‍ය මේවා ඇවිල්ලා දෘශ්‍ය භාණ්ඩ අපනයන වලට නිදර්ශන. දෘශ්‍ය භාණ්ඩ අපනයන වලට නිදර්ශන. ඒ වගේම තිරිංගු, රෙදි, පරිගණක, මෝටර රථ මේවා වෙලා දෘශ්‍ය භාණ්ඩ ආනයන වලට නිදර්ශන. දෘශ්‍ය භාණ්ඩ ආනයන වලට නිදර්ශන. right? okay. සේවා ගෙනුම් කියන්නේ සේවා ගෙනුම්. මොනවද සේවා ගෙනුම් කියන්නේ? මේ කරන්ට් ඇන්ඩ් කැපිටල් accounts වල තියෙන ගෙනුම. සේවා ගෙනුම. සේවා ගෙනුම කියන්නේ සේවා අපනයන සේවා ආනයන පිළිබඳ ගනුදෙනු ගෙනුම් ගත කරන්නේ සේවා අපනයන සේවා ආනයන පිළිබඳ ගෙනුම් මේ ගනුදෙනු ගෙනුම් ගත කරන්නේ සේවා ගෙනුම. සේවා ගෙනුමේ මේකට එනවා ප්‍රවාහන, සංචාරක, විදුලි සංදේශ සේවාවන්. right? විදුලි සංදේශ සේවාවන්. එතකොට වෙනත් මූල්‍ය දේවල්, පරිගණක සහ තොරතුරු තාක්ෂණය. පරිගණක සහ තොරතුරු තාක්ෂණය. මේවා උදාහරණ. හරි. එතකොට current account balance එකක් කියලා කියන්නේ sum of all current transactions. ජංගම ගෙනුම විශේෂයක් කියලා කියන්නේ ජංගම ගෙනුම විශේෂයක් කියලා කියන්නේ සියලුම ජංගම ගෙනුම වල transactions වල total එකට තමයි මේ එකතුවට තමයි අපි කියන්නේ ඒක current account balance එකට කියනවා. දැන් primary income account, primary income account. ඒ කියන්නේ ආදායම් ගෙනුම. ආදායම් ගෙනුම. ඒතර primary income ප්‍රාථමික මේ income accounts වලට වැටෙන ඒවා තමයි interest එක, dividends, reinvested earnings ඒ වගේ දේවල් අපි කරලා ආයෝජනය කරලා ලැබෙන මුදලට අපි කියන primary income account එක. right? ඒ වගේම secondary income account එකට කියන්නේ private transfers, ඒ කියන්නේ worker remittances සහ government transfers. අනේ මේ worker remittances කියලා කියන්නේ දේශ ප්‍රේෂණ ලැබෙන ඔව් worker remittances කියන්නේ අපි විදේශයෙන් හේ රැකියාවල් කරලා ඒ හොයාගන්න සල්ලි අපි ලංකාවට එවනවනේ. අන්න ඒවා විදේශ ප්‍රේෂණ, ආමුක ප්‍රේෂණ. අනිත් එක එන්නේ ප්‍රතිමුඛ එළියට යන ඒවා. right? එතකොට government වලින් transfers දෙනවා. රජයෙන් ගිරුත් දෙනවා. රජයක් උනාට loan එකක් ගත්තොත් තමයි අපි නේද? එතකොටත් එනවනේ අපිට මෙහාට ලැබෙනවනේ. right? අපිට මූල්‍ය ආධාරයක් ලැබුණොත් එහෙම මේ සිංගප්පූරුවෙන්, ඉන්දියාවෙන්, ජපානයේ මූල්‍ය ආධාරයක් දෙනවා. කිසිම ඉන්ටරෙස්ට් එකක් නැතුව. ඒතර ඒවා එන්නේ secondary income account වලට එනවා government transfers. right? හරි. මෙතන මම ඔයගොල්ලන්ට දීලා තියෙනවා පොඩි උදාහරණයක් වගේ දීලා තියෙනවා. ඒක කරලා බලන්න. දැන් මේක මේ ක්ලාස් එකෙන් පස්සේ ඔයගොල්ලන්ට ටිකක් බලත හැකි කොහොමද අපි මේක කරන්නේ කියන එක නැවත වාරයක් කමිසරේ මේක කරලා බලන්න. දැන් US dollars calculation of current and capital account balance කොහොමද කරන්නේ? goods export US dollars මිලියන 7යි. මිලියන 7000යි. ආනයන මිලියන 9000යි. right? සේවා ගිණුම net
සේවා කිරීමේ net එක. සේවා කිරීමේ net එක එනවා 200ක් plus 200ක් කියලා අපිට. primary income account එක primary income account එක කියන්නේ interest, dividends, reinvested earnings. හරි. ඒවා එනවා 900ක්. මේ dividends ලංකාවෙන් යනවා එළියට. යනවා. ඒක minus. ඊගාට secondary income worker remittances ආරම්භයෙන් අපිට ලැබෙන ඒවා 1300. right? එතකොට current account balance එක කියන්නේ imports minus export. import minus export. ඒ කියන්නේ කීයද? 7000 අඩු කරනවා 9000. 7000 අඩු කරනවා 9000. පැහැදිලිද ඒක? right? ඊගාට service account එකේ net. ඒකට එකතු කරනවා service account එකේ net එක. service account එකේ net එක කීයද දුන්නේ? 200යි. right? එතන 7000න් 9000ක් අඩු වෙනවා minus 2000යි. minus 2000කට තියෙන්නේ. ඒකට එකතු වෙනවා 200ක්. ඒකට 200ක් එකතු වුණාම අපි දැන් කැල්කියුලේටර් කරන් ගහලා බැලුවා නම් minus 2000යි. ඒ ගාවට අපි මේ service account එකේ 200යි. උතර 1800යි. හරි. ඊට පස්සේ ඒකට එකතු වෙනවා primary income account එක. primary income account එක minus account එකක් එන්නේ. ඒතර minus 900යි. ඒතර minus 2700යි. right? ඊට පස්සේ secondary income account net එක 1300 plus. එතකොට 1400යි minus. right? Accordingly, current account deficit is US dollars millions 1400. deficit එකක් එන්නේ. හිඟයක් එන්නේ. right? current account හිඟයක් එනවා. කොච්චරද? US dollars million 1400 හිඟයක්. minus එකක් එන්නේ. right? එතන capital account එකේ balance එකක් තියෙනවා 200ක. capital account එකේ 200ක balance එකක් තියෙනවා. අපි ඒකත් මේකට දෙනවා. එතකොට current and capital account balance එක එන්නේ 1200ක් minus. හරි? right. මූල්‍ය ගිණුමේ ප්‍රධාන කොටස් major components of financial accounts. ඍජු ආයෝජන ඒ කියන්නේ direct investment. ඍජු ආයෝජන ඒ කියන්නේ කොටස් සහ ආයෝජන අරමුදල් කොටස්. ණය උපකරණ. කලඹ ආයෝජන කියන්නේ portfolio investments. කොටස් සහ ආයෝජන අරමුදල් කොටස් සහ ණය උපකරණ. मूल्य व्युत्पन्न derivatives. मूल्य व्युत्पन्न කියන්නේ financial derivatives. ඊට වෙනත් ආයෝජන other investments. මුදල් සහ තැන්පත වෙනත් ආයෝජනයට කරනවා. ණය වෙළඳ ණය සහ ආර්ථික ආරම් ලැබිය යුතු සහ ගෙවිය යුතු වෙනත් ගිණුම් ලැබිය යුතු සහ
ගෙවිය යුතු වෙනත් ගෙනුම් ඉතා විශේෂ ගෙනුම් අයිතිවාසිකම් විශේෂ ගෙනුම් අයිතිවාසිකම් right ඒකට සංචිතවත්කම reserve assets reserves asset recent developments in balance of payment අපේ recent developments in balance of payment මේවා මම ඔයගොල්ලන්ට දීලා දෙන්නේ මේ statistics central bank එකේ statistics ඔයගොල්ලන්ට study කරලා ඔළුවට දාගන්න මේ කොහොමද මේක වෙන්නේ කියන එක ඔළුවට දාගන්න අතව exam එකකට වැඩිය මේක දාගත්තට පස්සේ exam එකට දෙන question එකේට උත්තර දෙන්න ලේසි වෙනවා right දැන් බලන්න trade balance එක මොකද වෙන්නේ කියලා trade balance එක කියලා කියන්නේ මොකද්ද trade balance එක කියලා කියන්නේ මොකද මෙන්න මේවා ඇනලයිස් කරන්න උගලෝ පුරුදු වෙන්න ඕන. දෙදාස් 15 16 17 18 ඒ අවුරුදු 4 trade balance එක 8388ක් තිබුණ trade balance එක මේ මයිනස් එකක් හිඟ මුදල ඒකේ 2016 වෙනකොට තව වැඩි වුණා 2017 තව වැඩි වුණා 2018 වෙනකොට 10343 වෙන නැගලා තිබුණා right 10343 වලට ඉගෙන නැගලා තිබුණා ඊගාවට exports imports පොඩ්ඩක් බලන්න export to import පොඩ්ඩක් බලන්න කොහොමද තියෙන්නේ කියලා අපි export ගන්න export ගත්තාම මොකද වෙලා තියෙන්නේ export වල ආදායම වාර්ෂිකව export වල ආදායම වැඩි වෙලාද අඩු වෙලාද මොනවද වෙලා තියෙන්නේ එක්ස්පෝර්ට් වැඩි වෙලාද අඩු වෙලාද මේව පුතේ ඔයගොල්ලෝ මේ ඇනලයිස් කරලා මේක ගන්න මේ දේශපාලඥයෝ මීටින් වල කියනවා තමයි මේ ෆිගර්ස් වලින් අපේ මිනිසුන් මුලා කරන්නේ දැන් බලන්න කවුරු එක්කෙනෙක් ඇවිල්ලා අගමැති කෙනෙක් හරි ජනාධිපති කෙනෙක් හරි කියනවා දැන් බලන්න 2016 15 වගේ මේ 15 දී අපේ අපේ යන ආදායම මේ US ඩොලර් මිලියන 10,540ක් තිබුණේ අපි ඒක වැඩි දියුණු කළා 2018 වෙනකොට මිලියන 11,890ක් මිලියන 11,890කට අපි වැඩි කරලා තියෙනවා එතකොට එහෙමනම් ඒ කාලේ ඇතුළත කොච්චරකින් වැඩි වෙලා තියෙනවද මේ 11,890යි minus 10,546යි ඒ කියන්නේ ඩොලර් මිලියන 1,344කින් වැඩි වෙලා තියෙනවා ඩොලර් මිලියන 1,344කින් වැඩි වෙලා තියෙනවා right ඒක percentage එකට ගත්තොත් 12%කින් එක්ස්පෝර්ට් වැඩි කළා. දැන් ඔන්න අපි දැන් මේව කියනවා රටේ අපේ ආදායම 100 මෙච්චර ගානකින් වැඩි කළා. 12%කින් වැඩි කළා තියෙනවා. මිනිස්සු බිස්කට් ගහනවා, පුඩි ගහනවා, හරි. ඔක්කොම හරි. හැබැයි අනිත් පැත්තේ මොකද වෙලා තියෙන්නේ? ආනයන ආදායම, ආනයන වියදම 18,935 නම් 18,935 නම් කොච්චරද වෙලා තියෙන්නේ 22යි 233යි ඩොලර් මිලියන 3,328කින්
ආනයන වියදම වැඩි වෙලා තියෙනවා. ආනයන වියදම වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ අපේ සියයට 18කින් ආනයන වියදම වැඩි වෙලා තියෙනවා. 18කින් ආනයන වියදම වැඩි වෙලා තියෙනවා. ඒක කතා කරන්නේ අපි. අපි කියන්නේ අර අපිට විසිල් එක ගහ ගන්න ඕන කරන්න අපි කියන්නේ මේ අපනයන ආදායම් ගැන තමයි අපි කතා කරන්නේ. right? දැන් තේරෙන්නේ ඔයගොල්ලන්ට මේ කොහොමද වෙන්නේ කියන එක. right? right. ඊගවට මේ services උත් අපිට transportation, travel, telecommunication, computer and information technology, IT ඒවා එන්න අපිට වැඩි වෙලා තියෙනවා. primary income එක interest, dividends එහෙම minus අපිට එන්න තියෙනවා. එතකොට secondary income net එකට ඇවිල්ලා තියෙනවා. secondary income අඩු වෙලාද වැඩි වෙලාද? ඒකත් පොඩ්ඩ අඩු වෙලා තියෙනවා. අඩු වෙලා තියෙනවා වැඩි වෙලා ඊට පස්සේ අඩු වෙගෙන යනවා. current account එක කොහොමද වෙලා තියෙන්නේ? capital account එකේ net එක උතර වෙනවා. current account and capital account එකේ balance එක කීයද? as a percentage of GDP කොහොමද වෙන්නේ? right? මේවා තමයි අපිට බලන්න වෙන්නේ මේ බලන දේශීය නිෂ්පාදනයට අනුපාතිකව කොහොමද වෙන්නේ කියලා. හරි? Recent developments in balance of payment. මේකත් ඔයගොල්ලෝ එමිසරේ ස්ටඩි කරලා බලන්න. overall balance එක මේකත් homework වලට බලන්න. overall balance එක කියන්නේ equals to change in net international reserve. ඒ කියන්නේ overall balance එක කියන්නේ closing net international reserves minus opening net international reserve. ඒක change in net international reserves. right? ඒකත් මම දීලා තියෙනවා පොඩ්ඩක් ඔයගලන්ට ස්ටඩි කරලා ඔයගලන්ටම පොඩ්ඩක් හිතලා මේවා ගන්න. ඊගාවට විදේශ ආයෝජන කියන්නේ foreign investments. රටක පුද්ගලයෙකු හෝ ආයතනයක් මූල්‍යවත්කම් මිලට ගැනීම, නව සංවිධාන කියන්නේ අලුත් organizations පිටවීම, පවතින organizations කොටස් විනිදී ගැනීම, මේ හැම එකම මේකට ඇතුළු වෙනවා. right? විදේශ ආයෝජන. ඊගාවට විදේශ ආයෝජන වෙන්න පුළුවන් දීර්ඝ කාලීනව. ඒ වගේම කෙටි කාලීනව. දීර්ඝ කාලීන කියන්නේ විදේශ ඍජු ආයෝජන. ඍජු ආයෝජන වෙන්න පුළුවන් අපිට දීර්ඝ කාලීනව. කෙටි කාලීනව විදේශ ඍජු ආයෝජන භාණ්ඩාගාර බැඳුම් කරහා ස්වෛරී බැඳුම් කරවන ආයෝජන. භාණ්ඩාගාර බැඳුම් කරහා ස්වෛරී බැඳුම් කරවන ආයෝජන. දැන් ඔයගොල්ලන්ට තේරෙනව නේද මේ අපි බැලන්ස් මේ මොනවද treasury bonds වල එහෙම mal practices ගියාම කොහොමද බලපාන්නේ කියන එක. අර බඳුන් කර මගඩි වලින් කොහොමද අපිට ඒවට අපේ මූල්‍ය තත්ත්වයට බලපාන්නේ කියන එක ඔයගොල්ලන්ට ඔළුවට වැටෙනවා. කෙටි කාලීන තමයි කොටස් වෙළඳපොලේ ආයෝජන. අනිත් එක භාණ්ඩාගාර බිල්පත් කරලා ආයෝජනය. භාණ්ඩාගාර බිල්පත් වල දාන්නේ
මේ කෙටි කාලිනව අවුරුද්ද දෙකයි. අනිත් දීර්ඝ කාලින දානවා නම් දාන්නේ බැඳුම් කර bonds. අරව treasury bills. treasury bills තාවකාලික. right? විදේශ ආයෝජන වල ආර්ථික වැදගත්කම මොනවද අපිට තියෙන්නේ? විදේශ ආයෝජන වල තියෙන ආර්ථික වැදගත්කම economic importance of foreign investments, right? යටිතල පහසුකම් සංවර්ධනය එතකොට ජංගම ගිණුම් හිඟේ මූල්‍ය ප්‍රභවය ජංගම ගිණුම් හිඟේ තියනවා නම් ඒ හිඟේට අපිට මූල්‍ය ප්‍රභවයක් ඇටියට ගන්න නම් විදේශ ආයෝජන වල වැදගත්කම. තාක්ෂණ හෝමාරුව ණය නොවන ප්‍රාග්ධන ප්‍රවාහ. දැන් මේක මම තව කැලලක් දීලා තියෙනවා. මේකත් ගන්න homework වලට බලන්න පුළුවන්. external reserves ඒ කියන්නේ බාහිර සංචිත. ඇයි අපි බාහිර සංචිත පවත්වාගෙන යන්න ඕනේ? දැන් මොනවද අපිට තියෙන්නේ? බාහිර සංචිත වල ප්‍රශ්නේ මොකක්ද දැන් තියෙන්නේ? මේ කාලේ මොනවද වෙලා තියෙන්නේ? අපිට බාහිර සංචිත තිබුණේ නැහැ. ගොඩක් තිබුණේ නැතිකොට මේ කොරෝනා එකත් එක්ක COVID-19 එක්ක අපිට තියෙන ඉම්පැක්ට් එක ගොඩක් වැඩි. right? අපිට තියෙන ඉම්පැක්ට් එක බොහොම වැඩි. තිබ්බනම් අපිට අල්ලගෙන ඉන්න තිබුණා. දැන් සමහර රටවල් මේ කොරෝනා කාලෙත් අල්ලගෙන ඉන්නේ ඒකනේ. නමුත් අපේ වගේ රටවලට ඒක බෑ. Right? Why hold external reserves? To use in an economic crisis. We are in an economic crisis at the moment. But we don't have sufficient external reserves. That is why the main reason why we are in the economic crisis. Right? අපිට question කරගන්න මදි. To improve the resilience to external shocks. ඒ කියන්නේ අපිට බාහිර කම්පන වලට ඕන දෙන්න තරම් අපිට හැකියාවක් නැහැ. දෙන්නේ නැහැ. To settle short term liabilities. ඒකටත් අපිට external reserves ඕන. සමහර short term liabilities තියෙනවා අපි කෙටි කාලෙදී ගත්ත ඒවා අපි ඒවා ගෙවන්න ඕන. අපේ ණය ගෙවන්න ඕනනේ. දැන් අපේ එක කට්ටිය මේ අදාළන්නේ මේ දේශපාලකයන් කතා කරනවා අපි කියන අපිට ණය ගෙවන්න සුළු නෑ අරකයි මේකයි කියන අපි ගෙවන්න ඕන. short term liabilities තියෙනවා. හරිද? ඒතර ඒවා අපිට ඒවට විදේශ සංචිත අවශ්‍යයි. To curb excessive volatility in the exchange rate. Exchange rate එකේ interest rate එකේ හැට මට fluctuate වෙන එක නවත්ත ගන්නත් අපිට ඕන වෙනවා. External reserves. Right? මේ external reserves in Sri Lanka මේකත් දීලා තියෙනවා 14 ඉඳන් 2018 වෙනකම් කොහොමද වෙලා තියෙන්නේ කියලා. government reserves කොහොමද, central bank reserves කොහොමද, බාහිර central bank reserves එන්නේ අඩු වෙලා 17 ට්‍රිලිය 18 දී අඩු වෙලා. gross official reserves ඒකත් අඩු වෙලා. deposit taking corporations ඒක වැඩිලා තියෙනවා. total external reserves අපිට දෙස් 17ට වඩා 18 වෙනකොට අඩු වෙලා තියෙනවා. හොඳයි.
adequacy of external reserves. Adequacy of external reserves. එකත් මම උගන්ට මේ අපිට අපේ external reserves වල සංචිත අපිට අවශ්‍ය ප්‍රමාණයට තියෙනවද? adequacy එකක් තියෙනවද? නැත්නම් කොහොමද වෙන්නේ? right? ඒක හදන්නේ imports coverage එක අපි ගන්නේ gross official reserves බෙදනවා total imports කියලා 12න් බෙදනවා. ඒ කියන්නේ මාස ගන්න number of months ගන්න. right. ඒ විදිහට අපි ගත්තාම අපිට පේනවා 2014 දී 5.1ක් තිබුණා. 5.1ක් තිබුණා අපේ external reserves බාහිර සංචිත right $1 million 5.1 2018 වෙනකොට 3.2ට බැහැලා තියෙනවා. 3.2 කියන්නේ මාස 3කට හරියන්න. කලින් තිබුණා අපිට මාස 5කට වැඩියෙන් අපිට external reserves තිබුණා. අපිට අල්ලගෙන ඉන්න තිබුණා. දැන් ඒක මාස 3ට බැහැලා තියෙනවා. ඒ කියන්නේ අපි හොඳ පැත්තක දින්නේ නරක පැත්තක. අපි හොඳ පැත්තක දින්නේ නරක පැත්තද? ඒක වෙලවහම නරක පැත්තක. නරක පැත්තක ඉන්නේ නේ. නරක පැත්තක ඉන්නේ අපි දැන් කොහොමද අපි ඉස්සරහට දැන් අපිට ඒකනේ ඔය தත්ත්වය උඩනේ ඔය தත්ත්වය උඩින්ද දැන් ඒක නවත්තන්න නම් මොකද කරන්න ඕනේ? total imports අඩු කර ගන්න ඕනේ නේද? total imports අපි අඩු කර ගන්න ඕන. total imports අඩු කර ගන්න නම් දැන් බලන්න 2014 මිලියන 19ක් තිබුණ එක 22යි 233 එකෙන් 2018 වැඩිලා තියෙනවා. ඉතින් total imports අඩු කර ගන්න නම් අපිට අර මේ ධම්ම වගේ සම්බාධක දාන්න වෙනවා. වෙන කරන්න දෙයක් නැහැ. සම්බාධක දාන්න වෙනවා. vehicle ගේන්න බෑ. සමහර luxury items ගේන්න බෑ. ඒ වගේ අපි දාන හදාගන්න. right? දැන් මේ තියෙන 2018 දී දැන් මේ තත්ත්වය ඊට වඩා ගොඩක් උග්‍රයි. මම ගාව latest මේව නෑ. සෑහෙන උග්‍රයි. right? ඒකට එක දේශපාලඥ පාර්ලිමේන්තු එකේදී ලොකුවට කෙස් පැලෙන්න තර්ක විතරක ගේනවා. මෙහෙමයි අපේ කාලේ නෑ මෙහෙම කාලේ නෑ මේ බැලුවම තේරෙනවා මොකද්ද වෙලා තියෙන්නේ කියලා. අපේ කාලේද මේව වෙලා තියෙන්නේ කියලා. අපි එන්න පරිහායන්ට ගිහලා තියෙන කොහොමද? right? මේ විශේෂය කොටස් දෙකකින් ශ්‍රී ලංකා මහා බැංකුව ඉදිරිපත් කරනවා. එකක් තමයි පළවෙනි කොටස ජංගම ගිණුම කියලා මම කිව්වා. ජංගම ගිණුමේ ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. මේක ඔයගොල්ලෝ පාඩම් කරද්දී පුළුවන් තරම් මම ඔන්න බෝඩ් එක නෑ නැත්තම් මම බෝඩ් එකේ අඳිනවා. බෝඩ් එකේ අඳාම ඒවා හරි ලේසි. දැන් උනත් උගන්ට ඔයගලන්ගේ තියෙන මේසුල තියෙන පොලේක උනත් අඳලා තියාගන්න. මේ විශේෂයේ කොටස් තුනක්. කොටස් ජංගම ගිණුම තියෙනවා. පළවෙනි කොටස ජංගම ගිණුම කොටස් තුනකට බෙදෙනවා. හරිද? එකක් වෙළඳ ගිණුම merchandise අනිත් එක ඒ කියන්නේ භාණ්ඩ අපනයන ආනයන කිරීමෙන් නැගින ලැබීම් සහ ගෙවීම් සුද්ධ වෙළඳ ශේෂ සේවාවන් සහ තුන්වෙනි එක මාරු වීම transfers සංක්‍රාම ගිණුම right ඒ කියන්නේ මාරු වීම වලින් පැනනගෙන ලැබීම් සහ ගෙවීම මුදල් අභ්‍යන්තර හා පිටත මාරු කිරීම right එවැනි කොටස තමයි ප්‍රාග්ධන ගිණුම. එවැනි කොටස තමයි ප්‍රාග්ධන ගිණුම. ප්‍රාග්ධන ගිණුම කියන්නේ ප්‍රාග්ධනයේ චලනයේ මේ විචලනය වෙන්නේ එකේ ප්‍රතිඵලයක් ලෙස ලැබීම් සහ ගෙවීම්. මූල්‍ය සහ මූල්‍ය නොවන ප්‍රාග්ධනය. එනම් රාජ්‍ය හා පෞද්ගලික අයිතිකම් අතර ආයෝජන හා කෙටි කාලින අධිකරණ
හරි වෙළඳ ශේෂය දැන් මේවා අපි කලින් කතා කළා මේ දැන් තව පාරක් මම මේ රීටච් කරගෙන යනවා වෙළඳ ශේෂය balance of trade කියලා කියන්නේ යම් රටක් ආනයනය කර ඇති ප්‍රමාණයට වඩා වෙළඳ භාණ්ඩ අපනයනය කර ඇතනම් අපි කියනවා වෙළඳ ශේෂය වාර්ෂිකදායක හෝ අතිරික්තයක් කියලා කියනවා. අනෙක් අතට යම් රටක් අපනයනය කළ ප්‍රමාණයට වඩා වෙළඳ භාණ්ඩ ආනයනය කර තියෙනවා නම් වෙළඳ ශේෂය අහිතකර හෝ ඉංගයක් කියලා කියනවා. නේ? කෙසේ වෙතත් සේවා හා මාරුවීම මගින් ජංගම ගිණුමේ අතිරික්තයේ හෝ අහිතකර ශේෂයේ අවසාන ප්‍රතිඵලය වෙනස් කර හැකි බැවින් ඉහත කරුණු තීරණාත්මක දර්ශකයක් නොවේ. ඒ කියන්නේ දැන් අපි ගොඩක් යම් කිසි රටක් ආනයන වැඩි අපට යන අඩුයි. ඒක තියෙන්නේ අහිතකර වෙළඳ අතිරික්තයක්. right එතකොට යම් කිසි රටක් අපනයනය කරන ප්‍රමාණයට වඩා වෙළඳ භාණ්ඩ ආනයනය කරලා තියෙනවා නම් ඒක හිඟයක්. ඒක හිඟයක්. ඒ වැඩියෙන් කියවන්න වෙනවා. ඒ වුණාට මේ දෙක පොඩ්ඩක් අඩුපාඩු වෙනවා. ටැලි වෙලා යනවා. ටැලි වෙන්නේ නැහැ. ටිකක් ඩිෆරන්ස් එක ටිකක් අඩු වෙනවා. මේ මාරු කිරීම සේවා සහ මාරු වීම මගින්. සේවා සහ මාරු. එතන මේක විතරනේ. විතර හැදෙන්නේ. ඒතර අරව ටිකක් තියෙනවා නම් අපිට ජංගම ගිණුමේ මේ වෙළඳ ශේෂය අපිට හොඳයි කියලා අපිට ගන්න පුළුවන්. right ජංගම ගිණුමේ සහ පසු ප්‍රාග්ධන ගිණුමේ ශේෂය නිවැරදි කිරීමේ ක්‍රම අපි කියන්නේ නිවැරදි කිරීමේ ක්‍රම කියලා තියෙනවා කියලා. right ජංගම ගිණුමේ හා එහෙම නැත්නම් ප්‍රාග්ධන ගිණුමේ හිඟයක් නිවැරදි කරන ක්‍රම. එකක් තමයි අපනයනය අපිට වැඩි කරගන්න ඕන. අපනයනය වැඩි කරන්න ඕන නම් අපි මොකද කරන්නේ? අපනයනය වැඩි කරලා ආනයනය පාලනය කරන්න ඕන. අපනයනය වැඩි කරලා ආනයනය පාලනය කරන්න. දැන් කරන්නේ ඒක. කියන්න බන්න ආනයනය පාලනය කරන ක්‍රම දැන් මේකේ තියෙන එක නෙමෙයි මේකේ තියෙන එක වෙනස් කරලා උගම කියන්නේ. මේ දැන් ලංකාවේ වෙන දේවල් විදියට. මොකද? ආනයනය පාලනය කරන ක්‍රම. මොකද අපිට ඒක වැදගත් වෙනවා වෙළඳ ශේෂය වැඩි කරගන්න. වාහන ගෙනීම අවම කිරීම. ඔව් ඔය වාහන සහ වෙනත් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ඉම්පෝර්ට් කරන එක සීමා කරලා. සීමා කළාම අපිට ආනයන පාලනය කිරීමේ ක්‍රම වෙනවා. ඒක හැබැයි සාර්ථකද? ලොං ටර්ම් සාර්ථක නැහැ. රටක් හැටියට ලොං ටර්ම් සාර්ථක නැහැ. එයි මිනිස්සුන්ට වාහනයක් ගන්න බැරි වෙනවා. ඒ ඒකෙන් ජීවත් වෙන මිනිස්සු ඉන්නවා ගොඩක්. ඒගොල්ලන්ට ජීවත් වෙන්න බැරි වෙනවා. ඒ කර්මාන්තයට අදාළ කට්ටිය. ඒ වගේ ගොඩක් තියෙනවා ප්ලස් ඇන්ඩ් මයිනසස් තියෙනවා. අනිත් එක තමයි ඉහළ ගාස්තු හෝ තීරබදු පැනවීම. ඒක කරනවා නේද අපේ ආණ්ඩුව? ආණ්ඩුව කොහොමද තීරබදු වලින් අපි මේක ආනයනය පාලනය කරන්නේ? තීරබදු වලින් පාලනය කරන්න කොහේ වෙලාද? තීරබදු වලින් පාලනය කරන්න කොහේ වෙලාද? කියන්න. සමහර වෙලාවට ලුණු අල ඒ අදාළ කාල සීමාන් වල ලංකාවේ වැඩි වෙද්දී සමහර වෙලාවට තීරුබදු වැඩි කරනවා අපි මේ ආනයන වල. very good පුතා. අනපතේ ආගේ නම කියන්නේ? ගොඩක් අපිත් මාත් එක්ක සාකච්ඡාවට සහභාගී වෙනවා. මොකද වෙනව? සුජිත් සර්. very good සුජිත්. මොකද්ද බැංක් එක? අර ඉන්ස්ටිටියුට් එක මොකද්ද? pan asia bank. pan asia bank. බොහොම හොඳයි. ඔන්න අඩන් නොකර ඉගෙන ගන්න තමයි ඒවා. හැකන අරගෙන ජීවත් වෙන්න ඕනේ. එතකොට අපිට පුළුවන් කොහොමද වෙන්නේ කියන එක. එතකොට සමහර වෙලාවට කාලෙන් කාලෙට අපිට තියෙනවා මේ
අර ලුණු ආදායම වෙනවා මේ අස්වැන්න එනවා අස්වැන්න එන කාලෙට අපි පුළුවන් තරම් එතකොට ඉම්පෝට් කරන දුන්නොත් එහෙනම් මොකද වෙන්නේ අර දේශීය ගොවියට එයාගේ බට්ටු ටික විකුණ ගන්න බැරි වෙනවා එයාට මිලක් ගන්න බෑ අන්න එතකොට අපි ඉහළ ගාස්තු හැම නැත්තම් තීරබදු කරනවා එහෙම නැත්තම් අපි මාකට් එකේ දෙනවා කියලා අන්න එතකොට අපි මේකට දෙනවා කන්සෙෂන් ඒවා අපිට එන කරුණු දිරිගැන්වීමේ ක්‍රම ඒක තමයි බදු අඩු කිරීම එක්ස්පෝර්ට් ටැක්සස් අඩු කරනවා අනිත් එක ණය සඳහා හිතකර කොන්දේසි දෙනවා ඒකට අපිට එන කරුවන්ට අපි ණය දෙනවා අඩු රේට්ස් වලට හරි ඒක ඇවිල්ලා ආනයන දිරිදීමනා සහ ආනයන පාලනය. ඊගාවට මූල්‍ය ක්‍රමවේද පොලි අනුපාත ගැලපුම්. පොලි අනුපාත ගැලපුම්. පොලි අනුපාතයේ ඕනෑම ඉහළට ගමන් කිරීමෙන් ඉතුරු උත්තේජනය කරන ඇත. පරිභෝජන සඳහා ණය දීම සීමා කරනවා. පොලි අනුපාතය පහුගිය කාලේ. දැන් මේ කාලේ කොහොමද පුතේ පොලි අනුපාතය? අඩුයි කාලේ පොලි අනුපාතය කොහොමද යන්නේ? අඩුයි සර්. පල්ලෙහා අඩුයි. පල්ලෙහා තියෙන්නේ 4.5 නේ. ඔය ගන්න තමයි ෆික්ස්ඩ් ඩිපොසිට් එකක් යන්නේ. මේ සේවිංස් පොලිය බොහොම අඩුයි. එතකොට මේගොල්ලෝ මේ එක කාලයක් තිබුණා ඔයගන්ට මතක ඇති 12යි 15යි පොලිය. 15 පොලිය තිබ්බහම මිනිස්සු මොකද කරන්නේ? 15ක පොලියක් ලැබෙනවා නම් ඉතුරු වලට ඉතුරු මොකද වෙන්නේ? මිනිස්සු ඉතුරුම් කරන්න පෙළඹෙනවා. ඉතුරුම් කරන්න පෙළඹෙනවා. උත්තේජනය වෙනවා. එහෙම වුණාම මොකද වෙන්නේ? ඉතුරුම් වලට මිනිස්සු පෙළඹුණාම මුදල් සැපයීමට මොකද වෙන්නේ? ආයෝජන අඩු වෙනස්. ආයෝජන අඩු වෙනවා මුදල් සැපයීම සීමා කරනවා නේ. මිනිස්සු ආයෝජන වලට යන්නේ නැහැ. මේ දැන් කාලේ එහෙම නෙමෙයි. දැන් හොඳටම අඩුයි දැන් මේ ඔය ඉන්ට්‍රස්ට් රේට් එකට ඉතුරු කරලා වැඩකුත් නැහැ. දැන් ඒකනේ එතකොට අර මේ ප්‍රොපර්ටි මාකට් එහෙම දැන් වැඩි වෙලා තියෙනවා. ප්‍රොපර්ටි මාකට් එකේ මිනිස්සු කියන බලනවා ඒක ඉන්වෙස්ට් කළොත් අපිට ඊට වඩා හොඳයි. රයිට්? එතකොට දැන් ඉන්ට්‍රස්ට් රේට් එක ෆික්ස්ඩ් ඩිපොසිට් ඉන්ට්‍රස්ට් රේට් එක 15ට විතර තිබ්බනම් එතකොට ලෙන්ඩින් රේට් එක වෙනවා 20ක් විතර වගේ නේ. ඒතර පරිභෝජනයට ණය දීම සීමා වෙනවා. ඕකෙම අනිත් පැත්ත මේ කාලේ ලෙන්ඩින් රේට් එක හරි අඩුයි. 5ට 6ට දෙනවා. 5ට 6ට දෙනවා. රයිට්? ඊගාට විවෘත වෙළඳපළ මෙහෙයුම්. විවෘත වෙළඳපළ මෙහෙයුම්. ඒ කියන්නේ විවට වෙළඳපළ මෙහෙයුම්. එතෙන්දි වෙන්නේ රජය විසින් හිතාමතාම භාණ්ඩාගාර පිළිපත් වෙළඳපළේ විකිණීම හෝ විනිදීම. දැන් ඕපන් මාකට් එකේ මේගොල්ලෝ මේ භාණ්ඩාගාර පිළිපත් treasury bills විකුණනවා. විකුණලා බැංක්ස් වලට ගෙන අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ ගන්න ඕනේ කියලා. ඉතින් හොඳ රේට් එකක් දෙනවා නම් සාමාන්‍යයෙන් මේ බැංකයකින් දෙන රේට් එකට වැඩිය අන්න එතකොට මිනිස්සු බිල්පත් වලට ආයෝජනය කරන්න යනවා. බිල්පත් වලට ආයෝජනය කරනවා කියන්නේ අපි මේ විවෘත වෙළඳපළේ මිල උච්චාවචනය ඒ කියන්නේ සැපයීම අපි මේ පාලනය කරනවා. right? දැන් ඒකම තවත් එකක් මම දැක්කා මේ ළඟදී පොලි අනුපාතය අඩු කළා විතරක් නෙමෙයි. දැන් අපිට මේ දවස්වල පොලි අනුපාතය අඩු කළා විතරක් නෙමෙයි. දැන් සමහර ෆයිනෑන්ස් කම්පැනිස් තිබුණා ඒගොල්ලෝ දෙනවා අනිත්‍යයට වැඩිය. ඒගොල්ලෝ අනිත් බැංක්ස් වලට වඩා වැඩියෙන් දෙනවා. දීලා ඇට්‍රැක්ට් කරගන්නවා මේගොල්ලන්ගේ සල්ලි.
නමුත් දැන් ඒකත් කන්ට්‍රෝල් කරලා ඒත් කියනවා මැක්සිමම් මෙච්චරයි යන්න පුළුවන්. මැක්සිමම් මෙච්චරයි යන්න පුළුවන්. ඒ වගේ අවුරුදු දෙක එකක් නම් 3 months නම් මෙච්චරයි යන්න පුළුවන්. දැන් බැංක්ස් වලයි ෆයිනෑන්ස් කම්පැනිස් වලයි වෙනස නෑම වගේ තියෙන දැන්. එහෙම උනේ නැත්තම් මොකද වෙන්නේ? බැංක්ස් වල නැතුව මිනිස්සු ඉන්වෙස්ට් කරනවා අර ෆයිනෑන්ස් කම්පැනිස් වල. දැන් බලන්න ඔයගොල්ලෝ කොහොමද මේ විවෘත වෙළඳපොළ කොහොමද ඒගොල්ලෝ කන්ට්‍රෝල් කරන්නේ කියලා. රයිට්. විශේෂ තැන්පතු කියන්නේ CBSL එක special deposits ශ්‍රී ලංකා මහ බැංකුවත් එක්ක විශේෂ තැන්පතු පොලියක් සහිතව හෝ රහිතව තැන්පත් කරන ලෙස රජය වාණිජ්‍ය බැංකුවෙන් ඉල්ලා සිටිනවා. ඒගොල්ලෝ කියනවා මෙච්චර ගාණක් බිලියන මෙච්චර ගාණක් තැන්පත් කරනවා. මේ මගින් වාණිජ්‍ය බැංකු වලට මුදල් නිර්මාණය කිරීමේ හැකියාව අඩු වෙනවා. මේ තවත් එකක් මේගොල්ලෝ කරනවා අර මේ කාලෙන් කාලෙට statutory deposits උත් වැඩි කරනවා. statutory deposits උත් වැඩි කරනවා කාලෙන් කාලෙට. ඒක නම් එක අතකින් හොඳයි. මොකද හේතුව නැත්තම් විශේෂයෙන්ම බැංකු වලට අමතරව අනිත් ෆයිනෑන්ස් කම්පැනිස් වලට ඒගොල්ලන්ගේ තැන්පතු වලට මේ තියෙන සුරක්ෂිතභාවය නැති වෙන ඉන්න. ඒ තැන්පතු ප්‍රමාණයෙන් විචාර ප්‍රමාණය තැන්පත් කරන්න කියලා. ඒතකොට ඒගොල්ලන්ගේ ණය මුදල් නිර්මාණය කිරීමේ හැකියාව අඩු වෙනවා. බැංක් එකක් කොලැප්ස් වෙන්න තියෙන සම්භාවිතාවය අඩු වෙනවා. නැත්නම් බැංක්ස් කොලැප්ස් වෙලා යන්න පුළුවන්. right? මූල්‍ය ගිණුම් ෆිස්කල් මෙෂර්ස් රාජ්‍ය මූල්‍ය ක්‍රියාමාර්ග වාණිජ්‍ය බැංකුවලින් ස්වාධීනව සිදු කරන අතර රජයේ ප්‍රතිපත්ති සමග වඩා සම්බන්ධ වේ. රාජ්‍ය මූල්‍ය ක්‍රියාමාර්ග වාණිජ්‍ය බැංකුවලින් ස්වාධීනව සිදු කරන අතර රජයේ ප්‍රතිපත්ති සමග වඩා සම්බන්ධ වේ. ආණ්ඩුව කියන විදිහට තමයි අපේ රාජ්‍ය මූල්‍ය ක්‍රියාමාර්ග වාණිජ්‍ය බැංකුවලින් ඉටු කරන්නේ. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ෆිස්කල් මෙෂර්ස් කියනවා. ඒක කතා කරද්දී right අයවැය වාර්ෂික අයවැය යෝජනා ක්‍රම හරහා නොයෙකුත් මූල්‍ය ප්‍රතිපත්ති ඇති කරනවා. right අයවැයෙන් යම් දේවට සහනයක් දෙනවා. අපි හිතමු මොනවාද පොහොර සහනාධාරය වගේ සහනාධාර දෙනවා. right ඒ වගේ අයවැය හරහා යෝජනා හරහා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති එනවා. ඒ වගේම වෙනත් මුදල් වර්ගයන් මුදල් අධිතක්සේරු කිරීම අපනයන කරුවන්ට ඔවුන්ගේ අපනයන සඳහා වැඩි LKR ප්‍රමාණයක් ලැබෙනවා. දැන් අපිට වෙලා තියෙන එකයි. වෙනත් මුදල් වර්ග වලට අනුව අපේ රුපියල බාල්දු වෙලා. රුපියල බාල්දු වෙලා. රුපියල බාල්දු වුණාම දැන් අපේ 195ට 196ට යනවා. 195ට 196ට යනවා කියන්නේ කීයද එතකොට අපනයන කරුවන්ට මොකද වෙන්නේ? අපනයන සඳහා වැඩි LKR ප්‍රමාණයක් ලැබෙනවා. හැබැයි ආනයන සඳහා අපිට වැඩි LKR ප්‍රමාණයක් ගෙවන්න වෙනවා. ආනයන සඳහා අපිට වැඩි LKR ප්‍රමාණයක් ගෙවන්න වෙනවා. right ඊගාවට ආදායම් ප්‍රතිපත්ති income policy එක නම් සාමාන්‍යයෙන් රටක් එහෙම අතපත ගන්න යන්නේ නැහැ වැඩිය. ආදායම් ප්‍රතිපත්තියේ පරමාර්ථය වෙන්නේ භාණ්ඩ හා සේවා නිමවීමට වඩා ඉහළ නොවන ලෙස සියලු ආකාර ආදායම් අඩංගු කිරීම. right මේක හුඟක් රටවල අවසානයේ තමයි මේක කරන්නේ. මොකද හේතුව අපේ වගේ රටවල අපි කෙලින්ම බජට් එකකින්වත් ආණ්ඩුවෙන්වත් කියන්නේ සාමාන්‍ය පෞද්ගලික අංශයේ
මෙන්න මෙච්චර වැඩිපුරම පදිය. රාජ්‍යාංශයේ මෙන්න මේකයි වැඩිපුරම පදිය. ඊට වඩා වෙනස් කරන්න බෑ. එහෙම අපි කරන්න යන්නේ නැහැ. රයිට්. අවසානයේ වෙනකොට සමහර සෝෂලිස්ට් කන්ට්‍රීස් වල එහෙම තියෙනවා. සමාජවාදී රටවල ඒක තිබුණා. දැන් නම් ඒක ඇත්තට සාර්ථක නැති හින්දා තමයි ඒ රටවල් දැන් ඒ ක්‍රම වලින් දැන් නිදහස්ලා තියෙනවා. දැන් චීනේ නෑනේ. චීනේ සෝෂලිස්ට් වුණාට දැන් ඒ වගේ දේවල් නෑ. රෂ්‍යාවලත් නෑ. ඒගොල්ලෝ ලෝකයේ අනිත් රටවල් දිහා දකින්නකොට හිතනවා ඒ මේ අපිට විතරක් මේක තියෙන්නේ කියලා. right? ඒ අපිට විතරක් අපේ ආදායම් ප්‍රතිපත්තියක් තියෙන්නේ. පොලි අනුපාත. tempatu අනුපාත වැඩි කිරීමෙන් කෙටි කාලින ප්‍රාග්ධනයේ අභ්‍යන්තර චලනයක් සිදු වෙනවා. එය විදේශ මුදල් වලට සාපේක්ෂව දේශීය මුදල් වල වටිනාකම අඩු කරනවා. right? නියාමන ක්‍රම regulatory methods ප්‍රාග්ධනයේ බාහිර චලනයේ regulation එකෙන් රටක ගෙව විශේෂයෙන් හංගයන් නිවැරදි කරනවා. අපි නිවැරදි කිරීම කියන්නේ errors and omissions කියලා අපි නිවැරදි කරලා ගන්නවා. හරි. ආයෝජන දිරිගැන්වීම. ආයෝජන දිරිගැන්වීමකොට investment incentives. එතකොට ආයෝජකයන් සඳහා දිරි දීවන ලබා දෙනවා. ගෙව විශේෂ හිඟම් පියවා ගැනීමට තවත් එක ක්‍රමයක්. ගෙව විශේෂ හිඟම් පියවා ගන්නට තවත් එක ක්‍රමයක්. අපි පුළුවන් තරම් ආයෝජකයන් සඳහා දිරි දීවන දෙනවා. ඊළඟ ආයෝජක ගෙන්නනවා. ආයෝජක ගෙන මෙහාට එනකොට එනවා කියන්නේ මොකද්ද වෙන්නේ? ගෙව විශේෂයට මේ favorable balance එකකට එනවා. favorable balance එකට නමුත් අපිට රටට මුදල් නෝ රට ඇතුළට මුදල් ලැබෙනවා. right? ඒකද ඒ වගේ දේ. right. ඒ සාමාන්‍යයෙන් අපි අද කතා කළේ international trade වලදී නොයෙකුත් ක්‍රම වලින් මේ හැම එකක්ම කැරකෙන යන්නේ international trade වලට. international trade වලදී අපි කොහොමද මේවා මේ නොයෙකුත් ක්‍රම සහ විධි වලින් ශ්‍රී ලංකා මහ බැංකුව මේ ජාත්‍යන්තර වෙළඳාමේ ලංකාවේ ඇතුළත තියෙන ඒවා කොහොමද අධීක්ෂණය කරන්නේ කොහොමද ඒ පහසුකම් සලසන්නේ කියන එක තමයි අද අපි කතා කරන්නේ. නැත්නම් ශ්‍රී ලංකා මහ බැංකුව ගැන කතා වන්නේ මේ කලේ ටිකක් ක්‍රිටිකලි මේ ගන්න මේ හරිය උගන්ට ගොඩක් තේරුම් ගත්තා උගන්ට මේකේ යම්කිසි පාඩම් නොකර ඔළුවට ගන්න බලන්න. මම අද IBSL එකට ආවනම් මම දාන්න හිටියා පොඩි reading materials ටිකක්. දැන් next week මම ඒ reading materials ටික අපේ මේකේ මම අප්ලෝඩ් කරනවා. වැඩිපුර කියවන්න ඕගලන්ට. interesting ඒවා කියවන්න. එකක් තමයි අන්තර්ජාතික ගෙව විශේෂ සම්බන්ධයෙන් මම දීලා තියෙනවා. දැන් අන්තර්ජාතික ගෙව විශේෂ ලේඛනයක ආකෘතියකුත් එක්ක මම ඒක දීලා තියෙනවා. ජංගම සංක්‍රාම ගෙනුම් ප්‍රාග්ධන මූල්‍ය ගෙනුම් ඒ ටික. right? ආයෙකක් තමයි ශ්‍රී ලංකාවේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම. ඒකත් මේ සෙන්ට්‍රල් බැංක් මේ ටික ඔක්කොම සෙන්ට්‍රල් බැංක් එකේ මොනවාද ඒවට කියන්නේ publications central bank publications තමයි මම මේ ටික උපුටා ගන්න. central bank publications යම් යම් කාලවලදී යන publications වලින් ඒකෙදි ඔයගොල්ලන්ට සැහැණ කියවලා ගන්න පුළුවන් මුදල් ප්‍රතිපත්තිය මොකක්ද ආර්ථික සම්මිශ්‍රතාවය මුදල් ප්‍රතිපත්ති රාමුව ඒ වගේ තියෙනවා. තව එකක් මම දාන්න බලාපොරොත්තු වෙනවා. ඒකත් හරි ලස්සන ආටිකල් එකක්. ඒ ආටිකල් එක ලස්සන ඉඳන් තමයි මම මේක මේ දාන්න හිතුවේ. දැන් අපේ යන්නේ මේ ආටිකල් එක හරියම ලස්සනට ලියලා තියෙනවා.
AGR අබේකොන් කියලා මහත්මයෙක් දීලා තියෙන සෙන්ට්‍රල් බැංක් එකේ. හරි ලස්සනයි. ඒකේ ඒ ආටිකල් එක මේ හෙඩින් එක කියන්නේ මාතෘකාව තිබුණේ උපරිමයට පාවෙන අනන්තයට බාල්දු වෙන රුපියල. It's really interesting. උපරිමයට පාවෙනවා. අපේ floating exchange rate එක තියෙන්නේ. අපේ එක රුපියල උපරියටම පාවෙලා යනවා. ඒ වගේම අනන්තයටම බාල්දු වෙනවා. ඒක හරි නේද කතාව අන්තිමට? ඒක ලියලා තියෙන්නේ මෙන්න මේම පළවෙනි වාක්‍යය ඇවිල්ලා බොහෝම මේ සරල විදිහට ලියලා තියෙන්නේ. ආණ්ඩුව රුපියල පාවෙන්න ඇරලානේ. ඒකයි මේ බඩු මෙච්චර ගණන්. ඒ මිනිස්සු කියනවානේ ආණ්ඩුව රුපියල පාවෙන්න ඇරලානේ. ඒකයි මේ බඩු මෙච්චර ගණන්. right? එක්ක කියනවා රුපියල හොඳටම බාල්දු වෙලානේ. අපි කියනවා අපි කතා කරන දේවල්. එක්ක කියනවා මේ රුපියල හොඳටම බාල්දු වෙලානේ. ඒකයි ලෝක වෙළඳපොලේ තෙල් මෙච්චර අඩු වෙලා මෙහෙ තෙල් මිල වස්සන්න බැරි. ඇත්ත තමයිනේ. ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩු නැහැ කියලා මෙහෙ වස්සන්න බෑනේ. මෙහෙ රුපියල නගිනවා 200ට කිට්ටු කරලා. ඉතින් කොහොමද කරන්නේ? right? මේක හරියම ලස්සනට තියෙනවා. මම මේක අප්ලෝඩ් කරන්නම් කියවලා බලන්න. ඒගොල්ලෝ කියනවා කඩ පොලේ වෙළඳ වැඩ පොලේ බස් පොලේ සාමාන්‍ය ජනයාද රුපියල ගැන මෙසේ කතා වන ඇසේ. ඔවුන් පවසන පරිදි රුපියල සරුංගලයක් මෙන් නිදහසේ රිසිසේ පාවීමට ඉඩ හැර ඇත. එහෙත් එය තමාට අකමැති ලස්සනයි කියන්නේ එහෙත් එය තමාට අකමැති තරුණියක් පසුපස ආදරයේ සිඟා යන එම්මතක මෙන් ඩොලරය හමුවේ රුපියල අන්තයටම බාල්දු වේ. It's a nice one. right? මේ එතරම් පාවෙන රුපියලක් මෙතරම් බාල්දු විය හැකි කෙසේද? රුපියල පාවීම කළ යනු කුමක්ද? ඒ ඩොලරයට සාපේක්ෂව බාල්දු වීම යනු කුමක්ද? එන්න ඒ වගේ ලියලා ඊට පස්සේ විනිමය අනුපාත කොහොමද මේ න්‍යායාත්මක පසුබිමත් ලස්සනට අරන් තියෙනවා. වාක්ම ලස්සනට තියෙන න්‍යායාත්මක පසුබිම මොකද වෙලා තියෙන්නේ කියන එක එයා ආටිකල් එකක් කියවන්න කියවලා ඔයගලන්ට හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. දැන් ඒක ගත්තාම දැන් 1950 දී ඩොලර් එකක් වෙන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් 4.77. රුපියල් 4.77. අද කොහොමද? 200. right? එතකොට කොච්චර බාල්දු වෙලාද කියලා තේරෙනවද? හරි දැක්කන තරුණියක් පස්සේ යන හිඟා කකා යන පෙම්බතෙක් වගේ තමයි යන්නේ. ඊගාවට 60 වෙනකොට 4.75. ඒ කියන්නේ අපි තව ටිකක් ස්ට්‍රෝං වෙලා. එහෙම කාලෙකත් අපිට තිබුණා. right? 70 වෙදි අවුරුදු 10ක් ගිහිල්ලා බලනකොට 5.96. 76 දී 8.83යි. 77 දී 15.56යි. 80 දී 18. 80 දී 18. right? ତර ඔය වගේ ගේ එක කොච්චර නැගිලා නැහැ. මම මේ ටික උගන්ට අද පන්තිය ඉවරෙන්න ඉස්සෙල්ලා මට පොඩි දෙයක් යන්න ලබල් ගිය පාර පේපර් එකේ මේ ප්‍රශ්නේ ඔයගොල්ලෝ පොඩ්ඩක් ගියා ගන්න මෙන්න මේ ප්‍රශ්නේ මේ අන්තිම පේපර් එකේ ලියාගෙන අපි කරමු. ලැස්තිද ලියාගන්න? ලියාගන්න ලැස්තිද? ඔව් සර්. සජි? ඔව් සර් කියන්නේ. ඔව්. රටක ගෙවුම් ශේෂයේ පහත සඳහන් ගණදෙනු
පාත සඳහන් ගනුදෙනු කවර ගිණුම් වල වාර්තා කළ යුතු වන්නේද? කවර ගිණුම් වල වාර්තා කළ යුතු වන්නේද? එක ශ්‍රී ලංකාව US ඩොලර් මිලියන 80ක් වටිනා ශ්‍රී ලංකාව US ඩොලර් මිලියන 80ක් වටිනා බොරතෙල් ඕමානයෙන් ආනයනය කිරීම. බොරතෙල් ඕමානයෙන් ආනයනය කිරීම. දෙවෙනි එක ජපාන ආයෝජකයෙකු රුපියල් මිලියන 50ක් වටිනා සමාගමක කොටස් කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව හරහා මිලට ගැනීම. කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව හරහා මිලට ගැනීම. හරිද? right. තුන්වෙනි එක යුරෝපීය ආයෝජකයෙකුට යා මේ ආයෝජනය කරලා යුරෝපීය ආයෝජකයෙකුට කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවේ ලැයිස්තිගත සමාගමක කෝටඩ් කම්පැනි එකක් ලැයිස්තිගත සමාගමක ලාභාංශ ප්‍රේෂණය කිරීම. ඩිවිඩන්ස් අපි රිමිට් කරනවා එළියට. කලින් එකේදී ජපාන මේ ඉන්වෙස්ට් කළා. මේකේදී කලින් ඉන්වෙස්ට් කරපු එක ඩිවිඩන්ස් අපි යවන්න වෙනවා. 4 එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ අධ්‍යයන කටයුතු කරන සිය පුතු වෙනුවෙන් ශ්‍රී ලංකාවේ දෙමාපියන් විසින් GBP 5000ක් ප්‍රේෂණය කිරීම. ශ්‍රී ලංකාවේ පවුලක් විසින් නවසීලන්තයට සංක්‍රමණය වීමේදී US ඩොලර්ස් 250,000ක් රැගෙන යාම. හරි. දැන් එතකොට අපි ඔයගොල්ලෝ ලියන්න ඕන in a country's balance sheet balance of payment statement එකේ අපි මේව කොහොමද රෙකෝඩ් කරන්නේ කියලා. right? මේ ගෙවි විශේෂයේ කොහොමද අපි මේවා රෙකෝඩ් කරන්නේ කියලා. දැන් මේකෙදී උගන්න ගොඩක් වෙලාවට අර මේ ටික මම දීපු නෝට්ස් වල තියෙනවා. අනේවට කියලා බලන්න. මේක එනවා ඊට කලින් එනවා කොහොමද එන්නේ කියලා. ඊට පස්සේ මේක කොහොමද එන්නේ? දැන් මෙතන direct මොන වගේ accounts වලද මේකේම recent developments in balance sheet payments. එතන
මොනවද සර්විස් account එකට දෙන්නේ trade එකට දෙන්නේ income account එකට දෙන්නේ ඔය ඔක්කොම අපිට මොකක් ඒවා මේවෙන් ගන්න පුළුවන් right interest dividends එහෙම යන්න ඕනේ මොකටද හරිද අපි දීපු ප්‍රශ්නේ මේවා කියවලා බලුවම උගන්ට උත්තර හොයාගන්න පුළුවන් මේක මම දැන් කරන්නේ නැහැ මම ඔයගොල්ලන්ට එක්ක ලබන ක්ලාස් එකේදී කරනවා ඔයගොල්ලෝ කරගෙන ඉන්න කරගෙන ආවම අපි ලබන ක්ලාස් එකේදී මේක කතා කරමු කතා කරලා ඊග පාඩම යන්න ඉස්සෙල්ලා මේක කතා කරලා ඉවරලා කරමු හරි ඔයාලට එන්නේ කියලා ෆයිනෑන්ෂල් account එකටද කරන්ට් account එකටද මේක මාක් කරන්නේ ඕකටද කැපිටල් account එකටද අපි දාගන්න ඕන right ලබන සුමානේ ක්ලාස් එක පොඩි වෙනසක් වෙනවා මම නෑ ලබන සුමානේ වීකෙන්ඩ් එක කොහොම නැති වෙන හින්දා අපි කතා කරගත්තා ඔයගලන්ගේ පන්තිය මේ වෙලාවටම 10:00යි 12:00යි අතර අපි පන්තිය පවත්වනවා 11 වෙනිදා 11 වෙනිදා බැංකුවේ වඩු නේද ගන්නෙත් නැද්ද 11 වෙනිදා අපි පන්තිය පවත්වනවා 10:00යි 12:00යි අතර හරි තවත් ඉම්පෝටන්ට් කෙනෙක් ඔබත් එක්ක ඩිස්කස් කරන්න කැමතියි දැන් මේ හරියදී යන්නේ ඇන්සිලරි ඒරියාස් යන්නේ කෝ ඒරියා එකෙන් පිට ඒවා යන අතරේ ඉක්මනට ඉවර කරගන්න හම්බුණු අපි නිරන්තරයෙන් අර ගණන් ඉතුරු වෙච්ච ගණන් ටික කරමු හරි දැන් forex ගණන් නම් ටිකක් කළා මට පේන්නේ අනිත් එක ගානද කොහෙද කලේ ඒ පැත්තත් අපි කවර් කරගන්න ඕන හරි එහෙනම් ලබන 11 වෙනිදා කියන්නේ Thursday ලබන 11 වෙනිදා කියන්නේ Thursday උදේ 10:00 මේ වෙලාවටම හරි ඊට පස්සේ මම එහෙමම එකේ ඉඳන් 3 වෙනකන් ඉංග්‍රීසි ක්ලාස් එක කරනවා ඉංග්‍රීසි මීඩියම් එක මොනවාද ප්‍රශ්නයක් තියෙනවද ප්‍රශ්නයක් තියෙනවද ඔයගොල්ලෝ අනිවාර්යයෙන් ඉන්න ඕන ලොං වීකෙන්ඩ් එකක් නෙමෙයි සර් මේ ගාන මේ මොන අවුරුද්ද ගානක්ද සර් කිව්වේ දැන් දුන්න ප්‍රශ්නේද ඔව් දැන් දුන්න ප්‍රශ්නේ මේ පාර එක්සෑම් එකේ තිබුණේ 2021 මේ අවුරුද්ද තිබ්බ එකද ඔව් අන්තිම එක ඒකේ පේපර් එක නැහැ සර් අපි ගාව නෑ පේපර් එක නෑ පුතේ පේපර් එක ගහලත් නෑ පේපර් එකක් ඇත්තෙත් නෑ හරි thank you sir මේවත් නෑ ඒක මම කියපුවා තමයි 2021 ජනවාරි 2021 ජනවාරි ඒකයි මම උගලත් එක ඔක කරන්න යන්නේ නැත්නම් උගල ගාව නැහැ අනිත් ඒවා නම් තියෙනවනේ මට කරලා යන්න පුළුවන් හරි ඕකේ කොටස් පහක් තියෙනවා කොටස් පහට එක ලකුණු ගානේ ඉන්නේ ලකුණු පහ එක ලකුණු ගානේ ලැබෙන්නේ ඒ ලකුණු පහ ඇති උගලන්ට පාස් වෙන්න ෆේල් වෙන්න right okay දැන් ඒ ගාන දෙදුවම මට බලමු ඒ ප්‍රශ්නේ ගත්තා දැන් බලන්න මේක මහා ඒ ප්‍රශ්නේ හතරවෙනි ප්‍රශ්නේ හරිද හතරවෙනි ප්‍රශ්නේ මම මේක හිමිසරේ උගන්ට මම පේපර් එකම අප්ලෝඩ් කරලා අපි ඊට පස්සේ මේ පේපර් එක කතා කරමු හරි හතරවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස තියෙන්නේ
දෙකක් පිළිපද. ඉම්පොටන්ස්. ඒක දෙවෙනි කොටස තියෙන්නේ ස්ට්‍රෙචින්. තුන්වෙනි කොටස තියෙන්නේ UCP 600. හතරවෙනි එක තියෙන්නේ සෙන්ටර් බෑන්ඩ්. ඉතින් බැරි වෙලාවත් ඔයගොල්ලෝ මේ පාර යන විදිය ටිකක් අමාරු වෙන්නේ මේ විදිහට ගියොත් එහෙම ඔයගොල්ලෝ UCP හොඳට UCP පාඩම් නොකර හිටියා නම් අනිත් දෙක දන්නවා නම් දෙකක් හොඳටම දන්නවා නම් ඔය ඒ දෙක ලියන්න ගියොත් ඉතුරු දෙකට ලකුණු හම්බ වෙන්නේ නැහැ. right ඉස්සර එහෙම නෙමෙයි අපි හිතමු මේ UCP එක ෂුවර් නැහැ. කොච්චර පාඩම් කළත් ඔළුවට ඉන්නේ නැහැ. ඒ පාර ඔයගොල්ලෝ කරන වැඩේ UCP එක අතහැරලා අනිත් ඒවා වෙන් කරනවා. ඒත් ළමයි මෙරිට් අරගෙන පාස් වෙනවා. දැන් බෑ. යන්නේ අචාරෝ කියන්නේ. right හරි මොනවද හිතපු විදියට වඩා නම් මම කළා මම හිතුවේ මම ඉන්න තත්ත්වෙට හරි මම ආරින් ඉන්නේ මොන යන්න මේ කරන්න පුළුවන් වේද කියලා මම හිතුවේ නමුත් මට කරගන්න පුළුවන් වුණා දැන් ඔයගොල්ලෝ හොඳයි ඔයගොල්ලෝ කතා බහ කරනවා ඒක ඉදිරියට කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා 11 වෙනිදා අපි කොහොමද තව මේ ප්‍රශ්නෙත් සාකච්ඡා කරනවා ඒකෙන්ද එන්න අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්නෙත් අපි සාකච්ඡා කරන්න ඉන්නවා